හරි. පෘථිවියේ සියලු ක්‍රියාකාරකම් වල ශක්ති ප්‍රභවය වන්නේ පෘථිවියේ සියලු ක්‍රියාකාරකම් වල ශක්ති ප්‍රභවය වන්නේ ශක්ති ප්‍රභවය කියන්නේ සියලුම ක්‍රියාකාරකම් වල ශක්තිය සපයන්නේ කවුද? ශක්ති ප්‍රභවය වන්නේ සූර්යයා වේ. right. පළවෙනි කරුණ ඒක. පෘථිවියේ සියලු ක්‍රියාකාරකම් වල ශක්ති ප්‍රභවය වන්නේ සූර්යයා වේ. සූර්යයා වේ. නළුවා නෙමෙයි සූර්යයා. ඉර සූර්යයා වේ. හරි සූර්යයා වේ. ඊළඟ එක සූර්ය ශක්තිය විවිධ ප්‍රමාණයේ සූර්ය ශක්තිය විවිධ ප්‍රමාණයේ තරංග ආයාම සහිත විවිධ ප්‍රමාණයේ තරංග ආයාම සහිත විකිරණ වල එකතුවකි. විවිධ ප්‍රමාණයේ තරංගායාම මතක ඇතිනේ. තරංගායාම මෙහෙම ඒවා තරංගයක හැඩය නේ කතා කරා 11 පාඩම් වල හරි ලේසිනේ විස්තරය හෙව්ව තරංගායාම හෙව්වා නේ v = f λ කියලා සූත්‍රයක් ඉගෙන ගත්තා. එතකොට මේ වගේ කාරණා ටිකක් තියෙනවා තරංගායාමයත් එක්ක. ඒක තරංගායාම සහිත විකිරණ වල එකතුවක්. විකිරණ හරිද? මේ කිරණ වල එකතුවක් තමයි අපි සූර්ය ශක්තිය කියන්නේ. එතකොට ඊළඟට රෝල් නෑ පුතේ සුදු පාට ඉඩක් ඇති යට. එතන ලියමු. සුදු පාට ඉඩක් ඇති එතන ලියමු. ඉරි නැති තැන. තරංග ආයාම අණුව ආයාමයේ අණුව ප්‍රධාන කොටස් තුනකි. හරිද? ප්‍රධාන කොටස් තුනකි. අංක 1 right යට ලියාගමු. එතන මිඩ තියෙන තැන එතනම යටද ලියමු පුතේ. 1 පාරජම්බූල කිරණ. අංක 1 පාරජම්බූල කිරණ. අපිට විවිධ තරංගායාම සහිත කිරණ වර්ග හම්බෙනවා සූර්ය ශක්තියේ. එක වර්ගයක් තමයි පාරජම්බූල කිරණ. right එක වර්ගයක් පාරජම්බූල කිරණ. අනිත් එක දෘශ්‍ය ආලෝකය. අංක 2 දෘශ්‍ය ආලෝකය right අංක 3 අදෝරක්ත කිරණ right අංක 3 අදෝරක්ත කිරණ. එතකොට පාරජම්බූල කිරණ දෘශ්‍යාලෝකය අදෝරක්ත කිරණ. හරිද? අද ලස්සන පාඩමක් ගොඩාක් දේවල් කියනවා මේ පරිසරයේ සිදුවන වෙනස් වීම ආලෝකයක සම්බන්ධතාව කොහොමද පවත්වන්නේ කියලා ඔයාලා දන්න සමහරක් විට නොදැන ඉන්නේවා වෙන්න පුළුවන්. පාරජම්බූල කිරණ දෘශ්‍යාලෝකය අදෝරක්ත කිරණ ආකාර 3යි පුතේ. හරිද? ආකාර 3යි. මේක දෘශ්‍යාලෝකය පොඩ වෙනස් නේ. කිරණ නෙමෙයි දෘශ්‍යාලෝකය කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ අපිට පේන්නේ මෙන්න මේ තරංගායාම සහිත කොටස. අපිට පේන්නේ මේ ටික. අපිට පාරජම්බූල කිරණවත් අදෝරක්ත කිරණවත් පේන්නේ නැහැ. right? අපිට පාරජම්බූල කිරණ පේන්නේත් නැහැ.
අදෝරක්ත කිරණ පේන්නේ නැහැ. හැබැයි අපිට දෙවෙනි එක දෘශ්‍යාලෝකය කියන එක පේනවා. ඒක ඒ කිරණ නිසා තමයි අපිට පෙනීම ලැබෙන්නේ. ඒක දෘශ්‍යාලෝකේ නැත්තම් ඒ තරංගායම් පරාසය ආවේ නැත්තම් හැට ඒ පේන්නේ නැහැ. හරිද? පැහැදිලිද කියන එක? මේවට විවිධ තරංගායම පරාස දිනවා මේ තුනටම පාරජම්බෝල කිරණ තරංගායම් පරාසය අපිට පේන්නේ දෘශ්‍යාලෝකය පේනවා. අදෝරක්ත කිරණ තරංගායම් පරාසය පේනවා. එතකොට මේ තරංගායමයේ මයිල් පුතේ නැනෝමීටර් කියලා එකකින්. හරිද? මේක මීටර වලින් නම් වෙන්න හැකි. නමුත් නැනෝමීටර වගේ කුඩා අගයකින් තමයි ඉන්නේ. මයික්‍රෝමීටර් නැනෝමීටර් ඔයාලා පිකාමීටර් ඔහොම ඉගෙන ගන්නවා. දැන් SFT වලට මේ වෙද්දි ඉගෙන ගත්තා ඒකක සමාන යටතේ. එතකොට නැනෝමීටර් තමයි මයින්ඩ් යොදාගෙන ඉතා කුඩා තරංගායම් සහිත පරාසයක්. මේ පරාසය තුنين අපිට දෘශ්‍යාලෝකය විතරයි පේන්නේ කියන එක මතක තියාගන්න. right? ඊට පස්සේ යනවා අපි ඊළඟ පිටුවට. හැබැයි පිටුවට ඒ පිටුවේ මුලින්ම ලියන්න පුතේ කරුණක් මෙන්න මෙහෙම. ඒ පිටුවේ පළවෙනි අපි ඉන්නේ 7 වෙනි පිටුවේ මුලම ලියන්න. ජෛව පද්ධති සඳහා 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 දෘශ්‍ය ආලෝකය ආකාර 3කින් බලපායි. දෘශ්‍ය ආලෝකය ආකාර 3කින් බලපායි. ආකාර 3කින්. right? එතකොට තරංග ආයාම අනුසූර ශක්තිය ආකාර 3ක් තියෙනවා. නැවත දෘශ්‍යාලෝකය කියන එකත් පුතේ ආකාර 3කින් බලපෑම් එල්ල කරනවා. එතකොට ආකාර 3කින් බලපායි කියලා ඒ කරුණ ලියලා පළවෙනි එක යටින් යට ලියමු පුතේ. ඉරි තුනක් ඇති 1 2 3 දාලා යටින් යට ලියමු. පළවෙනි එක ආලෝක තීව්‍රතාවය. right? ආලෝක තීව්‍රතාවය ඊළඟ එක ආලෝකයේ ගුණාත්මක භාවය. ආලෝකයේ ගුණාත්මක භාවය. right? ඊළඟ එක ආලෝකය පවතින කාල සීමාව. right? ආලෝකයේ ගුණාත්මක භාවය, ආලෝකයේ තීව්‍රතාවය, ආලෝකයේ පවතින කාල සීමාව. right? තුනයි. හරි. හරිද තුන? ආලෝකයේ තීව්‍රතාවය, ආලෝකයේ ගුණාත්මක භාවය, ආලෝකයේ පවතින කාල සීමාව. right? ඒක තමයි පහළ පින්තූරේ තියෙන්නේ. හරි පහළ පින්තූරේ බලන්න. පින්තූරයක් තියෙනවා light quantity ආලෝක තීව්‍රතාවය. ඊට පස්සේ light quality නැත්නම් spectrum කියනවා ආලෝකයේ ගුණාත්මක භාවය. ඊට පස්සේ light duration නැත්නම් photo period. මේවට intensity, spectrum, photo period කියලා වෙනම ඉංග්‍රීසි වලත් තාක්ෂණික පද ටිකක් යොදා ගන්නවා. අපි කෙලින්ම සිංහල ඉංග්‍රීසියට හැලුවොත් ආලෝකයේ තීව්‍රතාවය කියන්නේ light quantity, ආලෝකයේ ගුණාත්මක බව කියන්නේ light quality, light duration කියනවා ආලෝකය ලැබෙන කාල සීමාවට. එතකොට මේකෙන් බලපෑම් ඇති කරන පුතේ flowering morphology and plant biomass ඉංග්‍රීසි පාඩමක් වගේනේ. plant biomass ඒ කියන්නේ ශාක ස්කන්ධය සියලුම ශාකවල ක්‍රියාකාරීත්වයට මේක බලපෑමක් එල්ල කරනවා. ඊට පස්සේ morphology ව්‍යුහාත්මක සංගঠන ස්වරූප ඇති කරගන්න ව්‍යුහයේ වැදගත් වෙනවා. flowering කියන්නේ මල් පිපෙන්න වැදගත් වෙනවා. රූප විද්‍යාත්මක සාධක මල් පිපීම වගේ ඒවා මෙතන දීලා තියෙනවා. right? එතකොට අපිට විභාගෙදී අහන්නේ පුතේ මෙන්න මේ තුන ගැන. හරිද? ඔන්න ඔය තුන ගැන කෙලින්ම රචනා ප්‍රශ්න වල අහන්න පුළුවන්.
ආලෝකයේ තීව්‍රතාවය ජෛව පද්ධති වලට සිදු කරන බලපෑම සැකෙමින් විස්තර කරන්න නැත්නම් කෙටියෙන් විස්තර කරන්න කියනවා. හරිද? එහෙම නැත්නම් ගුණාත්මක භාවය ආලෝකයේ පවතින කාල සීමා උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. ඔය වගේ ප්‍රශ්න අහනවා. හැබැයි මේවා හරි ලේසි අපි මතක් කරගෙන යන්න. right? පළවෙනි එක මේ තුනේ දැන් 1 2 3නේ. පළවෙනි එක නැවත මාතෘකාවක් ලියන්න පුතේ පින්තූර වලට යටින් තියෙන තැන පොඩි ඉරක් ඇති. හරි පොඩි ඉරක් ඇති. ඒ ඉරේ ලියන්න ආලෝක තීව්‍රතාවය කියලා පොඩි මාතෘකාවක්. right? ආලෝක තීව්‍රතාවය කියලා පොඩි මාතෘකාවක් ලියන්න. ආලෝක තීව්‍රතාවය කියලා පොඩි මාතෘකාවක්. right? හරි. ලිව්වා. පොඩි මාතෘකාව යටතේ පළවෙනියට අපි ලියන්න ඕන ආලෝක තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න. ආලෝක තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඕක ගැන කොහොමද විස්තර කරන්නේ නේ? නිර්වචනයක් තියෙන්න නැතයි. අපි ලියමු වෙන පාට පෑනකින්. හරිද? පාට පෑන් ගොඩක් භාවිතා කරන්න කියලා කියනවා අපි. එහෙනම් වෙන පාට පෑනේ ආලෝක තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා ලියන්න යන්නේ. එහෙනම් ඊළඟ කරුණ මෙහෙම ලියමු. ආලෝකයේ අන්තර්ගත ශක්ති ප්‍රමාණය ආලෝක තීව්‍රතාවය නම් වේ. right? ආලෝක තීව්‍රතාවය නම් වේ. ආලෝකයේ අන්තර්ගත ශක්ති ප්‍රමාණය ආලෝක තීව්‍රතාව නම් වේ. right? නම් වේ. හරිනේ එහෙනම්? හරි. ඔන්න පළවෙනි නිර්වචන ලියාගත්තා. ආලෝක තීව්‍රතාවයේ නිර්වචනය ආලෝකයට කොට තීව්‍රතාවය කියන්නේ ශක්ති ප්‍රමාණය. ගැප් වෙලා තියෙන ශක්තිය. ආලෝකයේ තියෙන ශක්තිය අපි පැහැදිලි කරන්නේ තීව්‍රතාවයෙන්. හරිද? දීප්තිය වැඩි නම් පොතේ තීව්‍රතාවය වැඩි. හරිද? දීප්තිය වැඩි නම් ආලෝකයේ තීව්‍රතාවය වැඩි. දීප්තිය අඩු නම් තීව්‍රතාවය අඩුයි. ඒකෙන් තමයි අපි හොයාගන්න ආලෝක තීව්‍රතාවය වැඩිද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. අපිට ලැබෙන දීප්තිය මත අපිට පොඩි අදහසක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මෙතන ආලෝක තීව්‍රතාවය ගැන කතා කරද්දී. right? කතා කරද්දී. මම ඊට කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න පොඩි දෙයක් ගැන. right? මම කලින් චුට්ටක් කිව්වා. මේ මොකද්ද? මම ප්‍රශ්නයක් අහන්නම්. මේ ඇයි ශාක කොළ පාටට පේන්නේ? ශාක කොළ පාටට පේන්නේ ඇයි? කාට හරි අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ශාක අපිට බොහෝමයක් කොළ පාටට පේන්නේ ඇයි? ශාක හරිතප්පද නිපදවන නිසා. සාධාරණයක් තියෙනවා. හරිතප්පද අපි හිතන් ඉන්නවා කොළ පාටයි කියලා. හරිද? අපි ඒක නිසා හිතන්න පුළුවන් හරිතප්පද නිපදවන නිසා මේක අපිට කොළ පාට ලැබෙනවා කියලා. හරිද? හොඳ උත්තරයක්. හරිද? තව උත්තර එහෙම තියෙනවද? ඇයි මේ ශාක කොළ පාටට පේන්නේ? ඒ වගේ පත්‍රවල මොනවාද? මොකද ඒ වගේ පත්‍රවල ඔව් ඒ වගේ පත්‍රවල තියෙන හරිතප්පද. ඔව් පත්‍රවල තියෙන හරිතප්පද තමයි. right? ඒක එකක්. ඒක එකක් නේ කලින් කිව්ව එකනේ හරිතප්පද. මේකමද හේතුව. හරිද? මේකමද හේතුව. ප්‍රශ්නයක්. එතකොට මේ ඇයි පත්‍ර කොළ පාට වෙලා සමහරක් ගස්වල කඳන් දුඹුරු පාට විවිධ වෙන අපි ගහක් කඳන් අදින්නෙම අපි පාට වලින් අදින් දුඹුරු පාටින්නේ පත්‍රේ කොළ පාටේ නේද?
ඒකට හරිතප්පද නැති නිසාද මේ කඳන් වල හරිතප්පද නැති නිසාද හරිතප්පද තියෙන්න පුළුවන් පුතේ අඩුයි අර කියනවා වගේ හරිතප්පද වල බලපෑමක් තියෙනම ශාක කොළ පාටවල පේන්නේ හරිද ඒක මෙහෙමයි මේක ආලෝකයේ අපි තීව්‍රතාවයටත් වඩා මේක ගුණාත්මක භාවයේදී කතා කරනවා හොඳ සමන්න අපි දැන් ආපේක කතා කරමු මේ ශාකයට මම කලින් කිව්වා පුතේ පෘථිවිය කියන එක අර පෘථිවිය කියන එක ගත්තාම අපේ පෘථිවිය වටේ වායු ගෝලයක් තියෙනවා මේ වායු ගෝලයේ පරිවර්තී ගෝලය අපරිවර්තී ගෝලය මධ්‍ය ගෝලය තාප ගෝලය අයන ගෝලය කියලා ඔහම වටේ තියෙන පුතේ පොඩි ස්තර ටිකක් වායු ගෝලේ right එතකොට මේ අපි පෘථිවිය මැද කියලා හිතුවොත් මේ ස්තර මෙහෙම ගමන් කරනවා ඒ ඕසෝන් වියනත් හම්බෙන අපිට ඔය ස්තර ගෝලය මෙන්න මේ හරිද ස්තර ගෝලය මධ්‍ය ගෝලය ඒ අතර මම හිතන්නේ අපිට හම්බෙනවා ඕසෝන් වියනත් කොහේ හරි එක තැනක හම්බෙනවා ඒ ඕසෝන් වියනත් පෘථිවිය වටේම තියෙනවා මේ ඕසෝන් වියනෙන් කරන්නේ අපි හොඳටම දන්නවා පාරජම්බූල කිරණ ඇතුළු වීම වළක්වනවා කියලා තමයි අපිට කියලා දීලා තියෙන්නේ. පාරජම්බූල කිරණ ඇතුළු වීම වළක්වනවා. පුතේ හැබැයි මේක 100%ක් වළක්වන්නේ නැහැ. හරිද? 100%ක් වළක්වන්නේ නැහැ. හැබැයි සෑහෙන ප්‍රමාණයක් වළක්වනවා. ඒ ප්‍රමාණය හොඳටම ඇති. එහෙම නොවැළක්වුවා නම් මේ වෙද්දී අපි දැලි අඟුරු කුණු දූවිලි වගේ තමයි. හරිද? අපි කියන්නේ නිකන් පදාර්ථයේ ඉන්න දූවිල්ලක් බවට පත් වෙන්න තිබුණා. එහෙම නොවුණා නම් කියන අපි කියලා කෙනෙක් නැති වෙන්න පුළුවන්. සියලුම ජීවීන් දූවිලි බවට අළු වෙලා ගිහිල්ලා උෂ්ණත්වය වැඩි වෙලා පිච්චිලා යන්න පුළුවන්. නමුත් එහෙම වෙලා නැහැ. එහෙම වෙලා නැති වෙන්න මේ ඕසෝන් ස්තරය ලොකු මෙහෙයක් ඉෂ්ට කරනවා. ඔයාලා එක දන්නවා. කාර්මික විප්ලවයත් එක්ක අවසන් අවුරුදු 200 විතර මේ ඕසෝන් ස්තරයට ලොකු හානි සිදු වුණා. කොවිඩ් වසංගතයත් එක්ක ඕසෝන් ස්තරය නැවත වර්ධනය වෙමින් තිබුණා. ඒකේ පොඩි හිල් වගේක් තිබුණා. හිල් ටික වැහිගෙන ආවා. නමුත් නැවත දැන් වැඩ පටන් ගන්න තියෙනවා. ආයේ හිල් ටික ලොකු වේගන එනවා. ලොකු ප්‍රශ්නයක්. ඒක යුරෝපයට උඩින් තමයි ලොකුම ආවාටය තියෙන්නේ. ඒකට මේ යුරෝපයේ කර්මාන්ත බහුල නිසා වැඩි ප්‍රමාණයක් ඕසෝන් ස්තරයට හානි කරන වායු වර්ග තියෙනවා. CFC කාබන් මොනොක්සයිඩ් වායු ඉගෙන ගන්න ඒ හරිතාගාර වායු අපිට ඒ අතරත් තියෙන සමහරක් ඒවා. එතකොට මේවා ලොකු බලපෑමක් එල්ල කරනවා. කොහොම හරි අපි හිතමු මේක ඕසෝන් ස්තරය මේ හරහා කිරණ එනවා. හරිද පුතේ? කිරණ එනවා. මේ එන්නේ පුතේ සූර්යයාගෙන් එන අපි ආලෝකයට කියනවා ලක්ෂණ වචනයක් සුදු ආලෝකය. හරිද? එන්නේ මොකද්ද? සුදු ආලෝකය. right? සුදු ආලෝකය තමයි එන්නේ. සුදු ආලෝකය කියපුවහම මේක මෙයාගේ පරාසය ගත්තොත් එහෙනම් පුතේ මෙයා ඉන්නවා නැනෝමීටර් මතක හැටියට 0.3ත් 0.7ත් අතර වගේ right හරිද එහෙම අගයක නැත්නම් මයික්‍රෝමීටර් නම් 300ත් 700ත් අතර පරාසයක වගේ මේ ඇත්තටම මේ ඉන්නවා මේ තරංගායාම. එතකොට මේ තරංගායාම පරාසය පුතේ තරංගායාම පරාසය ගැන කතා කරද්දී දැන් මේ සුදු ආලෝකය කියන පරාසයේ තව පාට වර්ග 7ක් තියෙනවා. මම ඒක කලින් පොඩ්ඩක් කිව්වා. හරිද? පාට වර්ග 7ක් තියෙනවා. අපි කියනවා මොනවද? මිච්චර් කියලා මම නම් මතක තියාගෙන ඉන්නේ මේ. එතකොට violet ඇන්ටි නෙමෙයි. violet කියන්නේ පාට. ඉන්ඩිගෝ කියන්නේ අයරින් නෙමෙයි ඉන්ඩිගෝම තමයි. හරිද? I වලින් ඉන්ඩිගෝ. right ඊට පස්සේ B කියන්නේ blue එහෙනම් nil. violet කියන්නේ දම් වලට. හරිද? අපි purple කියලාත් කියනවා. දම් පාටට violet කියලාත් කියනවා. nil. ඊට පස්සේ color කහ පැඹිලි. ඊට පස්සේ රතු මේ විදිහට තියෙනවා පුතේ. තරංග ආයාමයේ වැඩි පැත්ත ඉඳලා අඩු පැත්තට. හැබැයි සංඛ්‍යාතයේ වැඩි පැත්ත ඉඳලා අඩු පැත්තට. අපි වර්ණාවලිය කතා කරද්දී පුතේ එක පැත්තකින් තරංග ආයාමයේ වැඩි වෙද්දී මේ පැත්තට සංඛ්‍යාතයේ වැඩි වෙනවා මේ පැත්තට. එතකොට තරංග ආයාමය ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ විදිහට අපිට
වැදගත් වෙන තරංගායාම ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ හතේ එකතුවට අපි කියනවා මේ හතම එකතු වුණාම තමයි අපි කියන්නේ සුදු ආලෝකය කියලා. මේක ඔප්පු කරන්න පුළුවන් පුතේ. හරිද? මේ හත එකට තිබ්බොත් එහෙම සුදු ආලෝකයේ බවට පත් වෙන්නේ. හරිද? මේ හත වෙන වෙන අවස්ථාත් තියෙනවා. හරිද? මේ හත වෙන වෙන අවස්ථාත් තියෙනවා. හරිද? වෙන වෙන්නේ කොයි වෙලාවටද? වෙන වෙන අවස්ථාවක් කියන්නේ මේ පාට හත බලන්න ඔයාලා දන්න කෙනෙක්. වෙන වෙච්ච අවස්ථාවක්. පාට හත වෙන වෙලා පේනවා. වෙන වෙලාම පේනවා. සුදු ආලෝකයේ ඇස්සේ තියෙන එක වෙන වෙලා පේනවා. පාට හත. දේ දුන්න. ඔව් දේ දුන්න නේ. අපි නැත්තම් රේන්බෝ නේ. රේන්බෝ එක ගැන කතා කරද්දී මේකේ පාට හත අපි නේ දැකලා දිනවනේ. පටන් ගන්න තැනක් හොයාගන්න බැරි, අවසාන වෙන තැනක් හොයාගන්න බැරි දුන්නක් හැඩයට නැමුම් පිටවා. මේක ගොඩාක්ම වර්ෂාවෙන් පස්සේ තමයි ඇති වෙන්නේ. හරිද? ඒක හොඳ ලක්ෂණයක්. වර්ෂාවෙන් පස්සේ දේ දුන්නක් ඇති වුණාම කියනවා ටිකක් පායනවා. රයිට්? ටිකක් පායනවා කියලා මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා දේ දුන්න ඇතිවීමක් සමග. හරිද? එතකොට මේ පාට හත වෙන් වෙන්නේ ඇයි? එකට ඉද්දි සුදු පාටට තේන්නේ ඔය වගේ ගොඩාක් ගැටලු මිනිසුන්ට ඇති වුණා. එතකොට මේ ඇත්තම කතා පුතේ මේ ඕසෝන් වියනේ. හරිද? කියනවා O3 ඔක්සිජන් තුනක් සම්බන්ධ වෙලා තිබිච්ච ස්තරයක් තමයි මෙතනින් ඔක්සිජන් අපි දන්නවා ඔක්සිජන් පවතින O2 විදියනේ. O2 එක තව එකක් එකතු වෙලා තමයි ඕසෝන් කියන වායුව හදන්නේ. ඕසෝන්. රයිට්? මේ ඕසෝන් වායුව එකට එකතු වෙලා විශාල ස්තරයක් බවට පත් වෙලා තියෙනවා. මේක ලොකු ස්ථායීභාවයක් තියෙනවා. ඔක්සිජන් වායුවට වඩා ලොකු හැකියාවක් තියෙනවා කිරණ පෙරීම සඳහා. එතකොට මේකෙන් පෙරෙනවා කොහොම හරි පෙරපුවාම යම් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් මේ වෙනවා. නමුත් ටික ප්‍රමාණයක් පෘථිවියට ඇතුල් වෙනවා. හරිද? පොඩ්ඩක් ඇතුල් වෙනවා. මේ ඇතුල් වෙන ටික ඇතුල් වෙන ටිකෙන් මෙන්න මෙයා නිල් හරි විශේෂයි. හරිද? අනිත් ඔක්කොම පාට වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරනවා මේ ඕසෝන් නිසා. නමුත් මේ නිල් පාට ඇතුල් වෙන එක විසිරෙනවා. හරිද? ඒ කියන්නේ වායුගෝලයේ පුරා විසිරීමකට ලක් වෙනවා. එතකොට අපිට උඩ බලපම අහස නිල් පාටට පේනව නේද? මේ නිල් පාටට පේන්න හේතුව අපි ඇහැ මෙහි පැත්තේ තියලා බලද්දී අපේ ඇහැට එන්නේ මේ තරංග ආයාමයේ තියෙන පාට ටික පුතේ. හරිද? මේ තරංග ආයාමයේ තියෙන පාට ටික තමයි එන්නේ. ඒක නිසා අපිට අහස ගොඩක් වෙලාවට නිල් පාටට පේනවා. ඒ වගේ වෙලාවට වෙන වෙන පාට වලින් පේනවා. ඒ වෙන වෙන පාට වලින් පේන්නේ ඒ හේතුවම තමයි. ඒ අවස්ථාවෙන් අවස්ථාවට මේ අර මේ වායුගෝලය තුල විසිරෙන තරංග ආයාම වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හවස් වෙද්දී තැඹිලි පාට, දම් පාට, රතු පාට වගේ අවස්ථා ඇති වෙනවනේ. එතකොට ඒ වගේම තමයි අපිට ගොඩක් වෙලාවට ඉර බහින වෙලට ගියොත් බලාගෙන ඉඳි තැඹිලි පාට වෙලා, දම් පාට වෙලා, නිකන් රතු පාට අහසට ඇවිල්ලා ඉර මුහුද ගිලෙනවනේ. සිතිජනේ. ඔව් ගිලෙනවනේ මේ පැත්තට යනවා. එතකොට ඒ කියන අර සිද්ධාන්තයත් එක්ක ගත්තාම එතන වෙන්නේ මේ අවස්ථාව ඒ කියන්නේ ඉර එළිය අඩු අවස්ථාවල ආලෝක තීව්‍රතාවයේ අඩු අවස්ථාවල මෙන්න මෙයා ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙයා රතු පාට හුරු වැඩිපුර පේන්න පුළුවන්. තැඹිලි රතු පේනවා දෙක ළඟ ඉනේ දෙන්න ගොඩක් වෙලාවට පේන්න ගන්නවා හවස් දරුවල. ගොඩක් දවල් වෙද්දී නම් නිල් පාට තමයි පේන්න ගන්න. එතකොට ඒකට හේතුව නිල් පාට තරංගායාම අපේ ඇහැට එනවා. ඕසෝන් ස්තරයෙන් පෙරලා අනිත් ඔක්කොම පෙරලා විසිරුවද්දී මෙයා වැඩිපුර විසිරලා යනවා. ඒකයි හේතුව. එතකොට අපි අහස දිහා බලපුවම අහස නිල් පාටට පේන්න එක හේතුවක් තමයි මේ ඕසෝන් ස්තරයේ ක්‍රියාකාරීත්වය නිසා සුදු ආලෝකය වෙන් වෙලා නිල් පාට තරංගායම් අපේ ඇස්වලට පැමිණීම. අනිත් එක පුතේ අපි පහළ ඉඳලා උඩ බලද්දී නිල් පේනවා වගේම අපි ප්ලේන් එක, හෙලිකොප්ටර් එක, වායු බැලුන් එක මොකක හරි එලිලා උඩින් යනකොට බලද්දී පහළ තියෙන මුහුද රයිට් පහළ තියෙන මුහුද ඇලවල් ගඟවල් මේ උඩ ඉන්න හරිද අපි උඩින් යනකොට මේ උඩ ඉන්න හෙලිකොප්ටරේ ඉන්න කෙනාට පේන මේක නිල් පැහැය වැඩිපුර පේනවා පුතේ. අපි ළඟට ගියාම ඇති නිල් පැහැයක් නැහැ. මුහුද
ගන්න දෙයක් නෑ. කළුම කළු මේක අමුතු පාටක් තියෙන්නේ. නමුත් උඩින් බලපුවම නිල් පැහැයක් පේනවා. හරිද? උඩට ගියහම නිල් පැහැට පේන අනිත් හේතුව තමයි මේ ජලය කියන කෙනා පුතේ ආලෝකයේ අවශ්‍ය කියන ආලෝකය උරා ගන්නවා. උරාගෙන මේ නිල් තරංග ආයාමයට අදාළ ඒවා විමෝචනය කරන. කියන්නේ එළියට තල්ලු කරලා ඉන්නවා. එයා ඒවා තියාගන්නේ. අනිත් ඒවා අවශෝෂණය කරනවා. නිල් වැඩිපුර එළියට ඉවත් කරනවා. එතකොට උඩින් යන කෙනෙක් ගිය හැටෙන්නේ පුතේ උඩ ඇහැ තිබුණොත් ඒත් එන්නේ නිල් පාටමයි. ඒක නිසා අපිට ජල පෘෂ්ඨ ගොඩක් වෙලාවට නිල් පාට පේන්නේ. මේ හේතුවම පදනම් කරගෙන සියලුම සිතියම් වලදී ජලයේ සම්බන්ධ ස්ථාන ජලාශ වැව් ගංගා ඇලදොල සියලු මේවා නිල් පාටින් ලකුණු කරනවා. නිල් පාටින් ලකුණු කරනවා. ඇත්තටම ජලය නිල් පාටද? හරිද? ඊළඟ ගැටලුව. ජලය නිල් පාටද ළමයි? කවුරු හරි දන්න කෙනෙක් ජලය නිල් පාටද ආවරණද? ආවරණයි නේ. අපිට උගන්වන්නේ ආවරණයි කියලා. ඒ කියන්නේ නිල් පාටද? ඒ කියන්නේ නිල් පාටයි කියලාද නේ? ආවරණයි කියලා තමයි අපිට උගන්වන්නේ පුතේ. ඇත්ත කතාව පොඩි කාලේ ඉඳලම අපිට උගන්වනවා මේක ආවරණයි කියලා. හරිද? ආවරණයි. නමුත් ජල විද්‍යාවට සම්බන්ධ විද්‍යාඥයන් පිරිසක් මේ ළඟදී හොයා ගන්නවා පිරිසිදු ජලය. පිරිසිදු කියන්නේ පුතේ 100%. කියන්නේ 100% පිරිසිදු ජලය විශාල ප්‍රමාණයක් එක තැනක තිබ්බොත් මොකද වෙන්නේ? එතන නිල් පාටට අදාළ තරංගායාම ඇති වෙන්න පුළුවන් වැඩිපුර. හරිද? ඒ කියන්නේ පුතේ මේ පිරිසිදු ජලයේ 100%ක් වෙද්දී ජලයට නිල් පැහැයක් ලැබෙන්න පුළුවන් කියලා මේ ළඟදී හොයා ගන්නවා. වැඩි කාලයක් නෑ, අවුරුදු 10ක් අතර ඇතුළත. හරිද? එතකොට නිල් පාටට ඇත්තම කතාව නිල් පැහැයක් දරනවා ජලය ආවර්තන නෙමෙයි. නමුත් අපිට ආවර්ණයි කියලා දැන් තාම උගන්වනවා. මොකද ඒක තාම පරීක්ෂණ මට්ටමේ. නිල් පැහැයට කියලා හොයාගත්තා. නමුත් ඒ නිල් පැහැ ඇති වෙන්නේ මොන සංඝටක මතකද මොන සාධක මත පදනම් වලද ඒවා තාම හොයාගෙන නැහැ. හැබැයි නිල් පාටක් තියෙනවා කියලා මේ වෙද්දි හොයාගෙන තියෙනවා ජලයට. අනිත් එක පුතේ ගස්වල කොළ පාටට හේතුව ක්ලෝරොෆිල් නැත්නම් හරිතප්පද කියලා වල කිව්වනේ. ගස්වල කොළ පාටට හේතුව ක්ලෝරොෆිල්, right? ක්ලෝරොෆිල් නැත්නම් හරිතප්පද ඔයාලා කියනවනේ. හරිතප්පද. හරිද? හරිතප්පද නැත්නම් හරිතප්පද කියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හරිතප්පද ගැන කතා කරොත් එහෙම ක්ලෝරොෆිල් වලින් පුතේ ආලෝකයේ අවශෝෂණය. ක්ලෝරොෆිල් වර්ග දෙකක් හම්බ වෙනවා අපිට. ඒ කියන්නේ A සහ B කියලා ක්ලෝරොෆිල් A සහ ක්ලෝරොෆිල් B කියලා අපිට හම්බ වෙනවා පුතේ හරිතප්පද වර්ග දෙකක්. මේක A level ජීව විද්‍යාව කරන කෙනෙක් නම් දන්නවා මේක මෙහෙම එකක් තියෙනවා කියලා. නමුත් ජෛව පද්ධති තාක්ෂණ වේදයේ කරන අය මේ වෙනකන් දැනන් හිටියේ නෑ. අපි ජීව විද්‍යාව කරනකන් දැනන් හිටියේ නෑ එහෙම තියෙනවා කියලා. නමුත් එහෙම දෙකක් තියෙනවා පුතේ A සහ B. මේ වගේම කරන්නේ සූර්යාලෝකය අවශෝෂණය කරලා තැම්පත් කරලා මේක මොකද ශාක පත්‍ර තුලදී මේ ප්‍රභා සංශ්ලේෂණයට සහයෝගය දක්වනවා. ඒත් මේ සූර්යාලෝකයෙන් ගන්න පිට සුදු ආලෝකය ගත්තට ශාක පත්‍ර වලින් පුතේ මොකද වෙන්නේ? අර ජලයේ නිල් පාට ඉවත් කරනවා වගේ ශාක පත්‍ර වලින් සුදු ආලෝකයේ තියෙන කොළ පාටට අදාළ කොළ සහ කහ ගොඩක් වෙලාවට හරිද? කොළ සහ කහ කියන පාට දෙක විමෝචනය කරනවා. ඒක නිසා අපිට ගොඩාක් වෙලාවට ඇහැට එන්නේ මොකද වෙන්නේ උන? right? ඇහැට එන්නේ කොළ පාටට අදාළ තරංග ආයාම. ඒක නිසා අපිට කොළ පාටට පේනවා ගොඩාක් ගස්. තේරුණාද? ඒකට හේතුව ක්ලෝරොෆිල් වල බලපෑමම නෙමෙයි. ක්ලෝරොෆිල් ගන්න තනිකර සුදු ආලෝකය. හරිද? හරිතප්පද කොළ පාටයි හරිත ලවය කොළ පාටයි කියලා අපි හිතන් ඉන්නවා. හරිද?
ඇත්ත කතාව ඒ වගේ මේ කොළ පාට ඇති කරන්න හේතුව මේ ශාකපත්‍ර තුලින් අර සුදු ආලෝකය අවශෝෂණය කරලා කොළ පාට අදාළ තරංග ආයාම ටික ඉවත් කරන නිසා එතකොට අපිට ඇහැට එන්නේ ඉවත් කරන ටික. හරි අවශෝෂණය කරන ටික අපිට පේන්නේ නැහැනේ. ඉවත් කරන ටික ඇහැට ආපුවාම අන්න අපිට පේනවා දැන් බලද්දී උනත් වටේ තියෙන ගස් ටික කොළ පාටයි. කවදා හරි කොළ පාට අලු පාටට වගේ පේන්න ගත්තොත් පුතේ හිතා ගන්න මොකද්ද? ගස් වලින් මේක විමෝචනය කරන්නේ නැහැ කියලාද? නෑ පුතේ. එහෙනම් වර්ණ අන්ධකාරය අවුරුදු 40 විතර වෙනකොට මේක එනවා. ඒකට හේතුව වෙන එකක්. හරිද? රතු කොළ නිල් කියන පාට පේන්නේ නැතුව ගිහලා අලු පැහැයට එනවා. ඒක වෙනම කතාවක්. හරිද? වර්ණ අන්ධකාරය ඇති වෙන්න පුළුවන්. අපි කියනවා කලර් බ්ලයින්ඩ්නස් කියලා. ඒකට එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නැතුව මේක නම් එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි. කොළ පාට තමා විමෝචනය කරන්නේ. එතකොට මම කිව්වා අහස නිල් පාටයි කියලා දැන් කවුරු හරි පොඩි එකෙක් වුණත් ඇහුවොත් එහෙම බය වෙන්න දෙයක් නැහැ කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕසෝන් විස්තරෙන් සුදු ආලෝකය අවශෝෂණය කරලා නිල් පාට ඒවා වැඩිපුර විසිරුවා හරිනවා. එතකොට වැඩිපුර අපි ඇස් වලට නිල් පාට කියන මේක නිසා අපිට අහස නිල් පාටට පේනවා. ඔක තමයි කතාව කෙටියෙන්. ඒක ඇතුළේ ගැප් වෙච්ච ලොකු විද්‍යාවක් තියෙනවා. එච්චර ඒවත් අපිට ඕනේ නෑ. මේ පැත්තට කාලුගුණයේ පැත්තට ඒ වගේ සාධනගෙන ලොකුවට හදාරන MSc එක කරලා PhD එකක් කරලා සයින්ටිස්ට් කෙනෙක් වෙනවා බලාපොරොත්තු වෙන ඒවා උවට කමක් නැහැ. රයිට්. එතකොට ගස් වලින් කොළ පාටම පේන්නේ පුතේ. ගස් වලින් කොළ පාට විමෝචනය කරනවා. ඒකයි වැඩිපුර කොළ පාට පේන්නේ. අවශෝෂණය කරන තැන් වලින් තමයි විමෝචනය කරන්නේ. කඳන් වලින් අවශෝෂණය කරනවා අඩුයි පුතේ. ඔය කූඩළු වගේ ශාකවල නම් කඳන් වලින් අවශෝෂණය කරන පොඩි පොලේ නිසා ඒ කඳත් අපිට කොළ පාටට පේනවනේ. ඒක නිසා ප්‍රශ්න නැහැ. කියන්නේ කොළ පාට ආලෝකයේ අවශෝෂණය කරන තැන් වලින්ම ඉවත් කරනවා කියන හින්දා තමයි. ඒක අපිට වැඩිපුර ඉවත් කරන්නේ පට්ට වලින් අවශෝෂණය කරනවා, පට්ට වලින් ඉවත් කරනවා. ඒක නිසා අපිට පේන්නේ පට්ට තමයි ගොඩක් කොළ පාටට කඳන් දුඹුරු පාටට පේන්න පුළුවන්. ඒකට හේතුව කඳන් වලින් අවශෝෂණය කරන ප්‍රමාණය අඩුයි. හැබැයි එහෙම මොකක් හරි කඳක් කොළ පාටට පේනවා නම් එහෙනම් ඒ කඳනුත් අනිවාර්යයෙන්ම ආලෝකය අවශෝෂණය කරනවා කියන එක මතක තියාගන්න. මේක ලස්සන කතාවක්. හරිද? ඉතින් මේක මමත් දැනන් හිටියේ නෑ ඇත්ත කතාව ඒ ලෙවල් කරනකම්ම මම අපෙන් ඇවිල්ලා අහනවා අහස නිල් පාටයි. ඉතින් අහස නිල් පාටයි නේ. ඇවිල්ලා අහනවා ගස්වල කොළ පාටට පේන්නේ. ඉතින් ගස්වල කොළ පාටයි. අපි එහෙමනේ කියන්නේ. හරි ලෝකෙත් පැහැදිලි කරන්න අවස්ථාවක් නැහැ කොළ පාට. අපි කොච්චර දේවල් දිනවද හිතන්නේ නේ. අපිට හිතා ගන්න බැරි දේවල් ගොඩක් තියෙන අපි දන්නේ නැහැ. ඇයි මේක මෙහෙම වුනේ කියලා අපි හොයන්න යන්නේ නැහැ. හොයන්න කිව්වොත් පිස්සු වෙන එක නිසා අපි ඉන්නවා. නමුත් දැන් දැනගත්තාම කාට හරි කියලා දෙන්න පුළුවන්. හරි පුතේ අපි තව චුට්ටක් කතා කරලා තව කතන්දරට ඒකට එමු. හරි කතන්දර තමයි තියෙන්නේ. කතාවක්. රයිට්. ඊළඟ කරුණ නිර්වචන ලිව්වා. කරුණක් විදියට ලියමු. අබ්බදා හරි කමන්නේ නැත්නම් එක දෙක තුන දාලා ලිව්වත් කමන්නේ නැහැ. ප්‍රශ්න නැහැ. ඔයාලට හොඳම විදියට දේශින් විදියට ලියාගන්න. ඊළඟ කරුණ මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග හරි මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග මොකද වෙන්නේ? කවුද දන්නේ නේ? මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග ආලෝක තීව්‍රතාවය වැඩි වේ. ඒක අපි දන්නවානේ. මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යාමත් සමග ආලෝක තීව්‍රතාවය වැඩි වෙනවා. හරි? මේක ගොඩක් වෙන්නේ දහවල් කාලේද. රාත්‍රී කාලේට එහෙම වෙන්නේ නැද්ද? රාත්‍රී කාලේටත් එහෙම වෙන්න පුළුවන්. නිදහස් අහසක් තියෙනවනේ. ඒ කියන්නේ වලාකුළු වලින් බර නැති අහසක් තියෙනවනම් රැයටත් එහෙම වෙන්න පුළුවන්. අයියේ. තරු තියෙනව නැති වෙන්නනේ. මිලියන ගාණක් තරු තියෙනවා, බිලියන ගාණක් තරු තියෙනවා. එතකොට ආලෝකය ඉහළ වැඩි, පහළත් වැඩි ඉන්නේ. ඒ කොහොමද? පහළ වැඩි වෙන්න පුළුවන්. ගෙදර ලයිට් දාලා තියෙනවා නම් වටේම ගානේ. එහෙම තියෙනවා නැත්නම් උඩට යද්දි තීව්‍රතාවය වැඩි වෙනවාමයි. හරිද? එහෙනම් ආලෝකයේ අන්තර්ගත ශක්ති ප්‍රමාණය ආලෝක තීව්‍රතාවය කියලා කිව්වා. ඊළඟ කරුණ අපි කියන්නේ දැන් මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග ආලෝක තීව්‍රතාවය වැඩිය. right? මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග ආලෝක තීව්‍රතාවය වැඩි වෙනවා. මුහුදු මට්ටමේ සිට ඉහළට යාමත් සමග උෂ්ණත්වයට මොකද වෙන්නේ?
උෂ්ණත්වය මොකද වෙන්නේ චාතුර්ය? සිග්නල් මදි වගේ චාතුර්යයනේ. උෂ්ණත්වය මුහුදු මට්ටමින් ඉඳලා ඉහළට යද්දි මොකද වෙන්නේ? කාටද දන්න කෙනෙක් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද වෙන්නේ? උෂ්ණත්වය අපි කලින් කතා කරා. අඩු වෙනවා. ඔව් උෂ්ණත්වය අඩු වෙනවානේ. අපි උන්නතාංශය කියලා ඒක ගැන කතා කරන පොඩි පන්තිවල භූගෝලය ගැන හිම ඉගෙන ගත්තේ. ඒකට උෂ්ණත්වය අඩු වෙනවා ගොඩක් වෙලාවට. දැන් මෙතන ඒකේ අනිත් පැත්ත. ආලෝක තීව්‍රතාවය වැඩි වෙනවා අඩුවීමක් නැහැ. right? ඊළඟ කරුණ මම පිටිතා කුඩා කරුණු වලින් දීලා තියෙන්නේ. මොකද මෙහෙම කරුණු වලින් දුන්නාම ඇත්ත මේ කරුණු 7ක් ලියලා ලකුණු ගන්න තියෙනවා ඔයාලට. මේක නම් ආලෝක තීව්‍රතාවය ගැන නම් කරුණු තියෙනවා 16ක් විතර. පුළුවන් තරම් 16ක් විතර ගියොත් එම් 10ක් 12ක්වත් ලියන එක හොඳයි. රචනා ප්‍රශ්නකදී ඊළඟ කරුණ ලියමු. වැඩි දීප්තියක් ඇති ආලෝකය වැඩි දීප්තියක් ඇති ආලෝකය වැඩි තීව්‍රතාවයක් පෙන්වන අතර අඩු දීප්තියක් ඇති ආලෝකය අඩු දීප්තියක් ඇති ආලෝකය අඩු තීව්‍රතාවයක් පෙන්වනු ලබයි. අඩු තීව්‍රතාවයක් පෙන්වනු ලබයි. අඩු තීව්‍රතාවයක් පෙන්වනු ලබයි. right? එහෙනම් මම කලින් කිව්වා දීප්තිය වැඩි නම් තීව්‍රතාවය වැඩි. දීප්තිය අඩු නම් තීව්‍රතාවය අඩුයි. right? ඊළඟ කරුණ ආලෝකය පතනය වන කෝණය මත ආලෝකය පතනය වන කෝණය මත right. ආලෝකයේ පතනය වන කෝණය මත ආලෝක තීව්‍රතාවය වෙනස් වේ. ආලෝකයේ පතනය වන කෝණය මත ආලෝක තීව්‍රතාවය වෙනස් වේ. ඒ කියන්නේ පොතේ බැලුවොත් එහෙම මෙතන සූර්යාගෙන් කෙලින්ම එනේවා හොඳ තීව්‍රතාවය වැඩි. මෙතන තීව්‍රතාවය වැඩි. right? තීව්‍රතාවය ඉහළයි. නමුත් පැත්තට යන ඒවා එන්න ආලෝක තීව්‍රතාවය අඩු වෙනවා පුතේ. හරිද? මේ බල්බයක් ගෙදර තිබ්බත් එහෙමනේ. බල්බකෙන් අර කිසියම් කෝණයකින් තමයි ආලෝකය වැටෙන්නේ. ඒ කෝණයට වෙනකන් ලොකු එළියක් තියෙනවා. ඊට පස්සේ කෝණය පිටපැරපුවාම ආලෝකය විසිරලා යන ප්‍රමාණය ටික අඩු වෙනවා. හරිද? එහෙම අඩු වෙනවා කියන්නේ අර පතනය වෙන කෝණේ බලපෑමක් තියෙනවා. දැන් මෙතන කෝණය අපි ලම්බකයෙන් දින අංශක 90ක් විතර කෝණයකින් එන්නේ මේක. පුතේ තලයට බැලුවොත් එහෙනම් මෙහෙට ගියාම ඒක අංශක 60ක් වෙන්න පුළුවන් 45ක් වෙන්න පුළුවන් 30ක් වෙන්න පුළුවන්. එතකොට කෝණය අඩු වෙද්දී මොකද වෙලා තින්නේ? තීව්‍රතාවය අඩු වෙලා තියෙනවා. right? කෝණය අඩු වෙද්දී තීව්‍රතාවය අඩු වීමේ හැකියාවක් තියෙනවා. right? ඊළඟ කරුණ ආලෝක තීව්‍රතාවය මත ආලෝක තීව්‍රතාවය මත ප්‍රභා සංශ්ලේෂණ වේගය
ආලෝක තීව්‍රතාවය මත ප්‍රභා සංශ්ලේෂණ වේගය ආලෝක තීව්‍රතාවය මත ප්‍රභා සංශ්ලේෂණ වේගය වෙනස් වේ. හරිද? වෙනස් වේ. තීව්‍රතාවය වැඩි නම් ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙනවා. හරිද? තීව්‍රතාවය අඩු නම් අඩු වෙනවා. එහෙම වෙනවද? එහෙම වෙනවා අපි හිතන් ඉන්නවා එහෙම වෙනවා. නමුත් පුතේ සමහරක් ශාක තියෙනවා අඩු ආලෝක තීව්‍රතාවයේදී වැඩි ප්‍රභා සංශ්ලේෂණයක්. කියන්නේ කියන්නේ අඩු ආලෝකයට කැමති ශාක ඉන්නවා වැඩි ආලෝකයට කැමති ශාක ඉන්නවා. ඔය වැඩිත් නැති අඩුත් නැති මැද මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කට්ටියක් ඉන්නවා. එතකොට තේරෙනවද කියන එක? එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන එක ආලෝකයෙන් මත වෙනස් වෙනවා විතරයි. ආලෝකයක් සමග අනුලෝමව සමානුපාතික වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකය වැඩි වුණොත් ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙනවා. ආලෝකය අඩු වුණොත් ප්‍රභා සංශ්ලේෂණ වේගය අඩු වෙනවා කියලා එකක් නැහැ. වැඩි වුණොත් ගොඩක් වෙලාවට වැඩි වෙනවා. හැබැයි අඩු වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. අඩු වුණොත් ගොඩක් වෙලාවට අඩු වෙනවා. හැබැයි වැඩි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒකයි මෙතන ආලෝක තීව්‍රතාවයේ මෙතන ප්‍රභා සංශ්ලේෂණ වේගයත් එක්ක කතා කරලා තියෙන ඒ වෙනස. right? ඊළඟ කරුණ අංක 6. 6ද මම දන්නේ 6 කියලා හිතමුනේ. 6 වෙන්න ඕන. ඊළඟ කරුණ. ආලෝක තීව්‍රතාව අඩු අවස්ථාවලදී ආලෝක තීව්‍රතාව අඩු අවස්ථාවලදී ආලෝක තීව්‍රතාව අඩු අවස්ථාවලදී ආලෝක තීව්‍රතාව අඩු අවස්ථාවලදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ආලෝක තීව්‍රතාවය අඩු අවස්ථාවලදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ආලෝකයේ අඩු අවස්ථාවේදී ප්‍රභා සංශ්ලේෂණය මොකද වෙන්න ඕන? හරිද? උපරිම වන ශාක කියන්නේ ආලෝක තීව්‍රතාව අඩු අවස්ථාවලදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය උපරිම වන ශාක ඔන්න වෙන පෑනක් අතර ගන්න වෙන පෑනක් උපරිම වන ශාක සෙවන ප්‍රිය ශාක වේ. right? සෙවන ප්‍රිය ශාක වේ. සෙවන ප්‍රිය ශාක. හරිද? අඩු ආලෝකයට කැමති කට්ටිය ඉන්නවා. සෙවන ප්‍රිය ශාක. ආලෝකය හරිද? සෙවන ප්‍රිය ශාක වේ. ඒකටම ලියමු ඊළඟ කරුණ පුතේ. ඊළඟ කරුණ ඒකටම ලියමු. ආලෝක තීව්‍රතාවයේ වැඩි අවස්ථාවලදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ උපරිම වන ශාක ආලෝක තීව්‍රතාවය වැඩි අවස්ථාවලදී ප්‍රභා සංශ්ලේෂණය උපරිම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය උපරිම වන ශාක ආලෝක ප්‍රිය ශාක වේ. ආලෝක ප්‍රිය ශාක වේ. එහෙනම් පුතේ සෙවන ප්‍රිය ශාකයි ආලෝක ප්‍රිය ශාකයි කියලා දෙන්නෙක් ඉන්නවා. right? දෙන්නෙක් ඉන්නවා අතරමැද කට්ටියක් ඉන්නවා. අපි මේ දෙකට වෙනම නම් දෙකක් තියෙනවා. සෙවන ප්‍රිය ශාක සහ ආලෝක ප්‍රිය ශාක කියලා. පහලින් උදාහරණ දාලා එහෙම ලියමු. උදාහරණ කියලා දාලා නැවත ලියනවා සෙවන ප්‍රිය ශාක. එක රූලේ ලියන්න පුතේ. එක රූල් එක සෙවන ප්‍රිය ශාක කියලා උදාහරණ දෙක ලියමු. ඊළඟට ආලෝක තීව්‍රතාවයෙන් නැත්නම් ආලෝක ප්‍රිය ශාක කියලා ලියලා right? ආලෝක ප්‍රිය ශාක කියලා ලියලා ඒකේ උදාහරණ ටික ඉස්සරහින් ලියමු. අපි එකටම සෙවන ප්‍රිය ශාක. ඔයාලා කියන්න බලන්න සෙවන ප්‍රිය ශාක මොනවාද? බලන්න සෙවන ප්‍රිය ශාක ටිකක් කියන්න බලන්න ඔයාලා ගන්නවා. টොප් එකට ගන්නවා. කියමු බලන්න සෙවන ප්‍රිය ශාක ටික ගන්න කට්ටිය.
දැන් ළමයි දන්නවා ශාකත් එක්ක උනේ නේ. මල් ගැන කතා කරොත් එමෙ සෙවණ පිය ශාක සෙවණ පිය මල් කොච්චර තියෙනවද? එකක් කියමු. සෙවණ පිය ශාක. දන්නේ සෙවණ පිය ඒවා. අවුවේ තියන්නේ නැති ශාක මොනවාද? අවුවේ තියන්නේ නැති ඒවා. අවුවේ තියන්නේ නැති ඒවා නැද්ද? ශෂිනි වක්කලා නැද්ද? එහෙම අවුවේ තියන්නේ මොනවාද පුතේ? උමාස මොකද්ද? ඇන්තූරියම්. ආදියටම හරි ඔය කියන්නේ නේ. ඇන්තූරියම්. ඒකනේ. ඇන්තූරියම් අපි වව්වේ තියෙනවා නේ. ඔයවල කුසලවන් තරම් හංගල ගස් යටයි නේ. එහෙමනේ කියන්නේ. ගෙවල් අයනේ මේ කැලෑ කරන්නේ ඇන්තූරියම් වලින්ද මගේ ගෙවල්. හරිද? කැලෑ කරනවා ගෑනම. හරිද? ඇන්තූරියම්. තව මොනවාද පුතේ? ඇන්තූරියම් හරි. තව ප්‍රමුදි නැද්ද? අඳුර තියෙන ශාක ගෙවල් වල පිටිම ළමයිටත් පුළුවන් දන්නවනම් කියන්න මම අහුලක් නැහැ මම නිකන් හන්දිස්නේ පුළුවන් සාතුර්ය පුළුවන් අපේ අලුතෙන් පුතුන් ළමයිනුත් ඉන්නවා බේදුරු බේදුරුත් වැරද්දක් නැහැ නේ බේදුරුත් හරිනේ බේදුරු හරි පුතේ බේදුරුත් අපි ගොඩක් වෙලාවට හෙවනේ තියන්නේ බේදුරු තව අයියෝ දස් දෙකයි හෙවන තියෙන ඒවා තියෙන අපේ පැත්තේ එහෙමද අව කොච්චර දිනවද නිකන් කියමු ගියොත් වචනයක් ආවොත් තලියෙක් නේ කියලා බලනවා හරි ගියොත් හොඳයි නැත්නම් ඉතින් අවුලන්නේ ඔය ඉන්නවා ගලන් ගන්න එපා හරිද වැරදුනක් කමන්නේ කියලා දාන්න කියන සීන බලපොතේ පැහැදිලි වුණේ මීවන ආව් මීවන ශාක හරියටම හරි මීවන ශාක බොහොමයක් මොනවාද මේ අඳුර ඉන්න කට කියන්නේ ආලෝකයේ ප්‍රිය ශාක නෙමෙයි සෙවන ප්‍රිය ශාක මීවන ශාක ගොඩක් බහුතරයක් කීපයක් තියෙනවා ආලෝක පැත්තට ගොඩක් ඒ හරි කියන කතාව මීවන ශාක නෙප්‍රොලෙපේ සෙලජිනලහම කියලා ගොඩක් ඒවා තියෙනවා පුතේ නම් වලින් මීවන ශාක රයිට් තව අයියා ප්‍රෝකිඩ් නේ ඕකිඩ් දන්නවද මේකටම තමයි උඩ වැඩිය කියලා කියන්නේ හරිද ඕකිඩ් ගැන අපි টොප් එකට කතා කරනවා 17 වෙනි පාඩම ඇන්තූරියම් වගා කරන්න නැති ඇන්තූරියම් වර්ග මොනවාද ඇන්තූරියම් වල කොළපුවේ පැහැ මොකද්ද ඇන්තූරියම් වල ඡද්ද ශුක්‍යියේ පැහැ මොකද්ද පිටරටින් ඉල්ලන්නේ මොන වගේ ඇන්තූරියම් જાතිද ඇන්තූරියම් පෝච්චයක් හදාගන්නේ කොහොමද ඒව නඩත්තු කරන්නේ කොහොමද එන්න විස්තරයක් කතා කරනවා টොප් එකට 17 වෙනි පාඩම අවසාන වෙද්දී ඒ ඇන්තූරියම් විතර නෙමෙයි මෙතන ඉන්නේ ඇන්තූරියම් ඕකිඩ් රෝස් ජර්බෙරා අපි ගොඩක් ඒවා ගැන කතා කරනවා හොඳ පාඩමක් එල්ලන්ට කොල්ලන්ට ගොඩ යන්න පුළුවන් ඒවා ටික ඉගෙන ගත්තාම පුතේ ගෙදර මල් ටිකක් හදාලා විකුණන්න පුළුවන් සැලයක් එකේ මොනවද දෙසේ දැන් දෙනවනේ හැමතැනමනේ නිකන් ඉන්න අවස්ථාව ගන්න ඒවා පොඩි පොඩි දේවල් ඉගෙන ගත්තාම ඒවා මේ අතිරේක ආදායම් මාර්ග විදිහට තියාගෙන ගෙවල් වල කරන්න පුළුවන් අම්මට හදලා දීලා යනවා ඔයාලා වැඩට යනවා යම් කිසි කාලයක අම්මා ගෙදර ඉඳලා බිස්නස් එක කරගෙන ඔයා ඇවිල්ලා නඩත්තු කරනවා ඉරිදට වෙන ස්ථානකට එහෙම තමයි කරන්නේ හරි එතකොට අපි ලියාගමු පුතේ එතන ඉස්සරහින් ලියාගමු කීපයක් කිව්වනේ නේ මේවා ලියාගමු ඇන්තූරියම් ලියාගන්න right ඇන්තූරියම් ලියාගන්න ඕකිඩ් තේ කෝපි ගම්බිරිස් බුලත් නේ තේ කෝපි අවුවේ නෑ පුතේ අපි තේ ගොඩක් හැදෙන්නේ වලාකුළු වලින් බර ආහත සහිත ප්‍රදේශවල හරිද උත්තලමේ තේ හැදෙනවා අඩුයි යාපනයේ තේ හැදෙන්නේ නෑ හරිද ගහ දෙකක් හැදෙන්න පුළුවන් නමුත් අපිට අර බලාපොරොත්තු වෙන වගාවක් කරගන්න තරම් එහෙම යෝග්‍ය පරිසරයක් නෑ හරිද නුවරඑළිය මණ්ඩාරවෙල නේ අපුතලේ ඔය ඒ පැතිවල තමයි කියන්නේ ආලෝකයේ අඩු ප්‍රදේශවල තමයි තේ හදන්න පුළුවන් කෝපිත් එහෙමයි පුතේ කෝපිත් එහෙමයි ගම්මිරිස් පුලදුත් එහෙමයි අපි යවුව වැඩි ලබා දෙන්නේ නැහැ සෙවන ප්‍රිය ශාක විදිහට තමයි සලකන්නේ හරිද ඒ ටික ලියා ගන්න ඇන්තෝරියම් ඕකිඩ් තේ කෝපි ගම්මිරිස් බුලත් ඔය උදාහරණ තමයි ගොඩක් වෙලාවට එන්නේ මේවා හරි නමුත් මේවා එන ප්‍රමාණය අඩු විභාගවල මොකද ටීචින් ගයිඩ් වල ලෙවලා තියෙන අර කියන ඒවා හරිද එතකොට මේවත් හරි වැරද්දක් නෑ ඔයාලා කිව්වොත් එහෙම බලන කෙනා සමානක් විතර හරි දෙන්න පුළුවන් ඒක නැති වුණත් එයා දන්නවනම් මේක එවන පීස් ශාකයක් කියලා අපි එහෙම පේපර්ස් පාඩම් එහෙම දෙනවා
සිලබස් එකේ නෑ. නමුත් හරියට ළමයා හරියට ලියලා අපි ඒක ළමයා දැනන්නේ ඉඳලා ඒක ලකුණු දෙන්න අපිට බය වෙන්න එපා. ඒ වගේ ඒවා දන්නව නම් ලියන්න මේවා අපිට දුන්නේවම ලියන්න කියලා එකක් නෑ. දෙන්නේවා ලියනවා නම් හොඳයි. හරිද? දෙනේවා ලියනවා නම් හොඳයි. නෑ කියලා වැරදි නැති එකක් කිව්වොත් එහෙම වැරදි දාන්නේ හරි එකක් නම් දෙනවා. හරි? බය වෙන්න එපා. ඊට පස්සේ ආලෝක පීශාක ආලෝකයෙන් වැඩිපුර ලබා දෙන්න ශාක ටිකක් කියමුකෝ. කතා කරන්නේ මේ ගෑනු ළමයි. නෙමෙයි පිරිමි ළමයි ඉතින් එකම කතා කරා. එල්ලෝ කට හොල්ලන්නේ නමුත් නේ. නමුත් නේ පිරිමි කාරවල කාර් එක ගහලා දෙනවා මේ අද මේ මම දන්නේ මේක ඔයාලට තේරෙනවද කියලා. සුද්ධ සිංහලෙන් තියෙන්නේ මෙහෙම එකක් when හරි wife is cute when she is mute කියලා මම දැන් කාර් එක ගහලා තියෙනවා මේ එක් පෝස්ට් එක යනවා මේ Facebook එකේ. හරිද? ඒ කියන්නේ මේ ගෑනු ළමයි හරි cute ලු කතා නොකර ඉන්න තාක්කල්. දැන් cute කියලා කියන්නේ. දැන් කතා කරන්න ගත්තොත් නතර කරන්න. ඒක නිසා මේ වගේ අවස්ථාවල කතා කරාට අපි මේක කියන්නේ නෑ පුතේ. හරිද? මේක ගොඩක් වෙලාට බැලලා පස්සේ මහත්ය කියන කතාවක් අපිටත් එහෙම තමයි වෙනසක් නෑ. හරිද? මහින්ද රාජපක්ෂට ගෝඨාභයටත් ওই ටිකම තමයි. ඉතින් වෙනසක් නෑ. මේ ජනාධිපති වුණා කියලා කනවා මොලේ කනවා එහෙම තියෙන ප්‍රශ්න. හරි? ඒක අවුලක් නෑ. කියමුකෝ ආලෝක පීශාක ටික. ගෑනු ළමයි. ආලෝක පීශාක ටික. ආලෝක පීශාක. ආලෝකයට කැමති කට්ටිය කවුද ඉන්නේ? සූර්යකාන්ත. සූර්යකාන්ත නේ. පොඩි කාලේ ඉඳන් අපි ඉගෙන ගන්න එක මේක. නේ? සූර්යකාන්ත. ඉර යන්නේ කොහෙද? එයා පස්සෙන් යනවනේ. සූර්යකාන්ත. තව බෝගන්විලා. බෝගන්විලා අවුවේ තියන්නේ නේ. එන ගහන අවුවේ තියෙන්නේ කටු සහිත ශාකයක්. ඔව්. තව මොනවද? පතොක්. පතොක් ශාක. අද්ද පිටිසර ගම්වල නේ වැස්සක් වැඩ නැති ප්‍රදේශවල පතොක් හොඳට වැයෙනවා. හලාවතින් එහා හොඳට හැදෙනවා නේ. ඊට පස්සේ අනුරාධපුර නැත්නම් යාපනයේ ප්‍රදේශයන් ශුෂ්ක ප්‍රදේශවල තමයි හැදෙන්නේ පතොක් කටු සහිත ශාකයක්. පතොක් හොඳට හැදිලා තියෙන අපිට ඔයාලා ගියා නම් අග්ගල පාර්කේ තියෙනවා වෙනම පතොක් උයන. පතොක් නිදර්ශක තමයි දෙන්නේ. සීතල කාලෙකුනේ හදන්න පුළුවන් දැන්. හරිද? පතොක් දිනු කරලා තියෙනවා. තව මොනවාද? තව මොනවාද තියෙන්නේ? තුනයි. පතොක් කියන්නේ මේ හොඳ මේ ආදායම් මාර්ගයක්. පතොක් මේ දැන් විවිධ හැඩවලට ලස්සන පතොක් වර්ග තියෙනවා. වගේ වල වල තියන්න ලස්සන තියන් භාවිත කරන කැලයක් බර ගණක් කරනවා. 1500 2000 එහෙම ලොකු ගණන් වලට යනවා. ලොකු ආදායම් මාර්ගයක් පිටරට මේ විද්‍ය හැදිලා තියෙනවා. ලංකාවෙත් පොඩි කරලා දැන් ලොකු දියුණු තත්ත්වයට කරලා පිටරට ආගෙන අයත් ඉන්නවා මේ පතොක් කැප්ට. හරිද? ගොඩක් අය කරනවා. තව තියෙනවා අපි ලියාගමු එතනනේ. ආලෝක පීශාක වලට මෙන්න මේවා ටික මිරිස් බටු තක්කාලි මිරිස් බටු තක්කාලි වලටත් අවුවනද? ඔව් අවුව නැත්තම් සෑහෙන කේස් එකක්. මිරිස් එහෙම හෙවනවල එවැනි හදන්න බෑ පුතේ. හොඳට අවුවන. ඉක්ටි හොඳට තීව්‍රතාවය හොඳට තියෙන්න ඕන. හොඳට ආලෝකයේ තියෙනා වගේම ජලය යන මනම් ඒ සාධකයක් තිබ්බොත් තමයි හොඳට හැදෙන්නේ. හරි. ලියන්න මිරිස් බඩු තක්කාලි, පතොක්, සූර්යකාන්ත, බෝගන්විලා ඒවා හරි ලියා ගන්න. තව එකක් තමයි බඩ ඉරිඟු. මේක අහන්න පුළුවන් විභාගෙට. බඩ ඉරිඟු. බඩ ඉරිඟු අහන්න පුළුවන් විභාගෙට ඉස්තනක් විදිහට නිකන් උදාහරණයක් දෙන්න. බඩ ඉරිඟු ශාකයේ ආලෝක ඒ ශාකයක්ද ආලෝක තියෙනවන ශාකයක්ද මොකක්ද එහෙම කියලා අහන්න පුළුවන්. හරිද? මේක ආලෝක ප්‍රිය ශාකයක්. බඩ ඉරිඟු ගැන කතා කරද්දී පුතේ ප්‍රභා සංස්කෘතික ශීඝ්‍රතාවය ටිකක් වැඩි ශාකයක්. මේකට කියනවා C4 ශාක කියලා. මේ C4 ශාක, C3 ශාක කාබන් 3 සංයෝග නිපදවන ශාක කියලා එකක් තියෙනවා පුතේ. කාබන් 4 සංයෝග නිපදවන ශාක කියලා එකක් තියෙනවා. මේ බඩ ඉරිඟු වලට පුළුවන් දෙපාරක් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ඒ කියන්නේ එකපාරක් ප්‍රභා සංශ්ලේෂණලා ඉද්දි ආයෙ මෙතන වැඩිපුර කරන්න පුළුවන්. මේ C3 ශාක වලට එහෙම බෑ.
ප්‍රභා සංශ්ලේෂණය කළාට පස්සේ ආයේ ඒවා ටික වෙනම තැම්පත් වෙනවා. නැවත එතනම කරන්නේ මේක ලොකු විස්තරයක්. මේ ඔයාලට ලොකුවට වන්නේ මේක ජීවිතයට උගන්වනවා. සීපෝ ශාක සීතලි ශාකය. right. එහෙනම් ඒවා ටික ලියාගත්තනේ. එහෙනම් අපි මම පොඩ්ඩක් පෙන්නන්නම් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය කොහොමද බලපෑම් ඇති කරන්නේ නේ sorry ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට ආලෝකය කොහොමද බලපෑම් ඇති කරන්නේ කියලා. right. අපි කාලයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට එදිරිව අපි නැත්තම් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට අනුව කාලයට අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ප්‍රස්ථාරගත කළොත් පුතේ කාලයට අනුව හරි sorry කාලයට ඕනේ විතර ගමු ආලෝක තීව්‍රතාවයට අනුව ආලෝක තීව්‍රතාවයට අනුව right ආලෝක තීව්‍රතාවයට අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ප්‍රස්ථාරගත කළොත් ආලෝක තීව්‍රතාවයේ බිඳුවේදී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ බිඳුවයි පුතේ. හරිද? හැබැයි ආලෝක තීව්‍රතාවය වැඩි වෙද්දී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිද? ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වැඩි වෙලා එක සීමාවකදී නතර වෙලා නියතව ගමන් කරනවා. හරිද? නියතව ගමන් කරනවා. ඒ කියන්නේ ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. හරිද? ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ගමන් කරනවා. ඔක තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ආලෝක තීව්‍රතාවයට අදාළව විචලනය වෙන ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරයේ පුතේ නැත්නම් මේ සටහනට අනුව මේ මෙතන මෙන්න මේ කොටස මෙතන ඉඳලා මෙතන කොටස ගත්තාම ඒකට කියන පුතේ ආලෝකය සීමාකාරී වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ බලපෑම ආලෝකය සීමාකාරී වේ. හරිද? මේ ප්‍රභා සංශ්ලේෂණය මෙතන ඉඳලා මෙතනට වැඩි වෙන්න ආලෝක තීව්‍රතාවය වැඩි වෙද්දී හේතුව පුතේ ආලෝකයේ සීමාකාරී ආලෝකයත් එක්ක තමයි මේක වැඩි වෙන්නේ. ආලෝකය අඩු නම් වැඩි වෙන්නේ නැහැ. ආලෝකය වැඩි නම් අඩු වෙන්නේත් නැහැ. එහෙනම් මේ කතාව පුතේ ආලෝක තීව්‍රතාවය වැඩි වෙන විට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ටික ටික ඒකාකාරීව වැඩි වීමක් සිදු වෙනවා. හැබැයි එක සීමාවකදී නතර වෙලා නියත වෙනවා. ඒකට හේතුව පුතේ ආලෝකයේ සීමාකාරී වීම නෙමෙයි. එතනින් පස්සේ පුතේ මේ කොටස වෙනස් සාධක සීමාකාරී වෙනවා. වෙනස් සාධක බලපානවා. හරිද? වෙනස් සාධක සීමාකාරී වේ. මෙතනට වෙනකන් ආලෝකය මේ කොටසට මෙතනට වෙනකන් ආලෝකයේ සීමාකාරී වෙනවා බලපෑම. සීමාකාරී වෙනවා කියන්නේ බලපෑම. හරිද? බලපානවා මෙතෙන්ට වෙනකන් මෙතනින් පස්සේ ආලෝකය තියෙද්දිම ඒ ගානට තියෙද්දිම වෙනස් සාධක බලපෑම් ඇති කරනවා. ඒක නිසා තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙලා එක අවස්ථාවක නියතව ගමන් කරන්නේ ආලෝක තීව්‍රතාවය වැඩි වෙනවා. දැන් ආලෝක තීව්‍රතාවය මේ හරියට යද්දි ගොඩාක් වැඩි වෙලා නමුත් පුතේ එකම අගයක තමයි ප්‍රභා සංශ්ලේෂණය තියෙන්නේ. ඒකට හේතු තියෙනවා මම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ පුතේ ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙනවා ඒක හරි. නමුත් එක සීමාවකදී මේ ආලෝක තීව්‍රතාවය ආලෝකය එන්නේ තනියම නෙමෙයි. ඔයාලා දන්නවා. ආලෝකයේ එන්නේ පුතේ තනියම නෙමෙයි. ආලෝකයේ තව කෙනෙක් අරගෙන එන්නේ. ආලෝකයත් එක්ක එන අනිත් සාධකය මොකද්ද? දන්න කෙනෙක් කියන්න. ආලෝකයත් එක්ක එන අනිත් සාධකය. කවුද මේ ආලෝකයත් එක්ක එන අනිත් කෙනා? සාධකයක් එනවා තව. නිකන් හිතන්න. ආලෝකයත් එක්කම යන කෙනෙක් ඉන්නවා. එයා පස්සෙන් යනවා හැමතිස්සෙම. එයා ආලෝකය යනවා නම් එයාත් එතන. කවුද මේ කෙනා? ආලෝකයත් එක්ක පස්සේ යන්නේ අපිද? සූර්යකාන්තිය. කවුද? නිකන් හිතලා කියන්න. තියෙන මොකක් වෙන්නේ නැද්ද? ආලෝකයේ පස්සේ යන කෙනා. ඔක්සිජන් කියලා කිව්වේ පුතේ? අහුන්නේ මට හරියට. ඔක්සිජන්. ආලෝකයත් එක්ක පස්සේ යන ඔක්සිජන්. ඔක්සිජන්ද සීන? O2 කියලා කියන ආලෝකයත් එක්ක පස්සේ යන කෙනා. නෑ O2 නෙමෙයි. O2 නම් නෙමෙයි. මම කියවන්න O2 නෙමෙයි කියලා තව එක්කෙනෙක් try කරන්න පුළුවන්.
ආලෝකය ආලෝකයත් එක්ක යන කෙනා කවුද කියලා. ආලෝකයත් එක්ක තව සාධකයක් ඉන්නවා. එයත් මේ එක්කම යනවා. ආලෝකයත් එක්ක තව සාධකයක් යනවා. හරිද? ආලෝකයේ තියෙන තැන අපිට ඒකත් දැනෙනවා. මොකක්ද ඒ කෙනා කියලා අහන්නේ. උෂ්ණත්වය ඒකනේ වචනේ ආවා. දැනනවා කිව්වනේ මම. මටත් වැරදුනා. දැනනවා කියපු ගමන් වොන්න උෂ්ණත්වය. ආලෝකය යන්නේ කොහෙද? උෂ්ණත්වය පස්සෙන් යනවා. හරිද? හරියද මම කිය කතාව නිකන් කියන්නේ ඔයලා බලන්න. බල්බ් එක ආලෝකයක් බලන්න. බල්බ් එක ළඟට යද්දි රස්නේ වැඩි. හරිද? ඉර ගාවට යද්දි රස්නේ වැඩි. ඉර ගාවට යන්න බෑ ඉතින්. ගියොත් එහෙම රස්නේ වැඩි. නේ? ආලෝකයේ තියෙන තැන තාපය හැමතිස්සෙම ජනනය වෙනවා. හරිද? ගොඩාක් අවස්ථාවල එහෙම නොවන අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ තාපයට එන්න බැරිව ආලෝකය විතරක් වෙන තැන. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ආලෝකයේ ඉන්නේ කොහෙද? එතන තාපය. ගින්දර ගත්තොත් ආලෝකය එනවා. හැබැයි තාපය නේ? තාපය ඉන්නවා. සූර්යාලෝකය ගත්තොත් ආලෝකය එනවා. නමුත් තාපය ඉන්නවා. ටෝච් එකක් දැල්ලුවොත් ආලෝකය නමුත් ටෝච් එකේ වීදුරු ටික වෙලාවකින් අල්ල බලන් රත් වෙනවා. හරිද? කියන්නේ තාපයත් මේ ආලෝකයත් එක්ක ගමන් කරනවා. එහෙනම් පුතේ ගහක ප්‍රභා සංශ්ලේෂණය කර ආලෝක තීව්‍රතාවය වැදගත් වෙනවා. හැබැයි මේ ආලෝකයත් එක්ක උෂ්ණත්වය ඇවිල්ලා මෙන්න මෙතනදී හරියටම නියත වෙන තැනදී උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකට හේතුව දැන් ආලෝකය යනවනේ කොහොමත් හරි උෂ්ණත්වයත් එක්ක. මේ උෂ්ණත්වය වැඩි වුණාම නියත වෙන්න හේතුව පුතේ ඔයාලා දන්නා මේවා. හරිද? නියත වෙන්න හේතුව අපේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37. ඔන්න මම දැන් තවත් ගන්න. මේ මම ගොඩක් ජීවිතේට දැනුම එකතු කරනවා. ඔයාලට ලක්ෂපතියකට යන්න පුළුවන් වෙන්න තමයි කරන්නේ. මොකද 100ක් හරි හොයාගන්න ලැබෙන්නේ කියලා මේ අපේ සාමාන්‍ය උගාන 37යි කියලා ශරීරයේ උෂ්ණත්වය. නමුත් ඇත්තටම ඔක හරි ගාන ඒ වලට ගියාම 36.9 සෙල්සියස්. හරිද? ෆැරන්හයිට් වලින් කිව්වොත් 98.4යි ෆැරන්හයිට්. එතකොට පුතේ අධික උණ කියලා කියන්නේ කොයි වගේ හරියද? උණ ගැවුනහම එන රේන්ජ් එක මොකක්ද? උණ ගෑනවා කියන්නේ අපි සාමාන්‍ය උෂ්ණත්වයෙන් කියන උණ ගෑන්නේ කීයෙන් පස්සේද? හරිද? උණ ගැනෙනවා අපිට උණ කියලා හොයාගන්නේ උෂ්ණත්වය කීයද වැඩි වුණාට පස්සේද? මේ අපි අචල තාපය පුතේ. මම තවදුරටත් පැහැදිලි කරන්නම්. අපි අචල තාපය දැන් SFT කොටසක් උගන්වන්න උන්න. අපි අචල තාපය. ඒ කියන්නේ තාපය අචලයි. තාපය අචල. ඒ කියන්නේ උෂ්ණත්වය අචලයි. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන පුතේ අපි මේ සීමාවේ කොහොම හරි ඇඟේ උෂ්ණත්වය තියා ගන්නවා වෙන ඇඟේ ක්‍රියාවලිය දියත් කරලා. හරිද? මේ සීමාවේ තියා ගන්නවා. වෙන ක්‍රියාවලිය දියත් කරලා අපි මේ සීමාවේ 37 36.9 98.4 කියන සීමාවේ ෆැරන්හයිට් වලින් අපි තියා ගන්නවා. හැබැයි අපිට තියාගන්න බැරි වෙන අවස්ථාවල තමයි අපි කියන්නේ අපිට මොකක් හරි බාහිර බලපෑම නැත්නම් වෛරස් බැක්ටීරියා මොකක් හරි දෙයක් වුණා ඇක්සිඩන්ට් එකක් මොනවා හරි වුණාම උෂ්ණත්වය ඉහළ යන පුළුවන්. කියන්නේ ඇඟට පිටින් දෙයක් ඇතුල් වුණාම පුතේ ඇඟේ උෂ්ණත්වය ඉහළ යනවා. මේක සෙල්සියස් අංශක 37.5කට වඩා වැඩි වුණාට පස්සේ ඔන්න අපි කියනවා උණ. නැත්නම් ෆැරන්හයිට් වලින් ගියොත් 100ට විතර ගියාම ෆැරන්හයිට් වලින් ගියොත් 100ට විතර ගියාම 100ට උණ කියන්නේ සෙල්සියස් වලින් නෙමෙයි ෆැරන්හයිට් වලින්. හරිද? 100ට උණ 102ට 103ට උණ තිබුණා බං කියනවා. හරිද? 102ට මේ වතුර මේ බොයිල් වෙන උෂ්ණත්වයනේ වතුර නට උෂ්ණත්වය. එතකොට අපි පිච්චෙන්නේ නැද්ද නේ? බීත්තර තම්බන්න පුළුවන් කියනවා නේ. එහෙමද කියන්නේ? උණ ගැවුන බීත්තර තම්බන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව මේ ෆැරන්හයිට් වලින් තමයි කියන්නේ. 102යි 103යි කියන්නේ පුතේ මේ ෆැරන්හයිට්. අපේ ශරීරයේ උෂ්ණත්වය උණ වැඩිම වුණාම 39 විතර එනවා. හරිද? උණ වැඩි වෙන්න හොඳ නැහැ. ඒකට හේතුව අපේ ඇඟේ සියලුම ක්‍රියාවලි පාලනය කරන පුතේ එන්සයිම ක්‍රියාවලියකින්. හරිද? එන්සයිම ක්‍රියාවලියකින් මේ එන්සයිම කියන්නේ ප්‍රෝටීන් පුතේ. මේ ශාකවලක් තියෙනවා මේ එන්සයිම. හරිද? ශාකවලත් ඔය පරිවෘත්තීය වේගය වැඩි වෙන්න ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙන්න පොඩි එන්සයිම් වර්ග තියෙනවා. මේවත් ප්‍රෝටීන. හරිද? ප්‍රෝටීන වල තියෙන නරක පැත්ත තමයි පුතේ උෂ්ණත්වයට සංවේදී. හරිද? උෂ්ණත්වය වැඩි වුණාම ඉක්මනට වැඩි වෙලා ක්‍රියාකාරීත්වය වැඩි කරලා උත්තේජනය කරලා
හැබැයි දරා ගන්න බැරුව ගිය ගමන් අතහැරලා දානවා. ඒ කියන්නේ එන්සයිම බිඳ හෙලෙනවා. කියන්නේ කැඩිලා යනවා ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැහැ. උණ ගැවුනහමත් මේක තමයි වෙන්නේ. උණ ඕනකට වඩා වැඩි වුණොත් එහෙම වලිප්පුව කියන්නේ පොඩි ළමයිට ගෙහෙත් දෙපහම අපි ඇඟරත් තෙමනවා, සීලි තෙමනවා, මේ කිලි තෙමනවා. ඔය තියෙනවනේ එක එක ඒවා. මේ උෂ්ණත්වය අඩු කරලා තියාගන්න තමයි try කරන්නේ. එහෙම උනේ නැත්නම් වෙන වෙන තත්ත්වවලට මැරෙන්න පවා පුළුවන් උෂ්ණත්වය වැඩි වෙලා. හරිද? මැරෙනවා. මේ ගොඩක් වෙලාවට උෂ්ණත්වය වැඩි වුනහම අපි නෙමේ උෂ්ණත්වය වැඩි කාලට ගොඩාක් මැරෙනවා පක්ෂීන්. මොකද අචල තාපී කුලේ අපිත් එක්ක ඉන්න අනිත් කෙනා තමයි පක්ෂීන්. හරිද? අපි කියනවා ආවේක්ලා නේ. මැමේලියා සහ ආවේක්ලා ගොඩක් වෙලාවට අචල තාපී. එහෙම නොවන කට්ටියක් ඉන්නවා. කවුද? රෙප්ටීලියා, ඇම්ෆිබියා, අනිත් එක්කෙනා ෆිෂ් කේස් මාළු නේ. මාළු ඉන්නවා, උඩගෙයින් ඉන්නවා, ඔය උභය ජීවීන් ටික ඉන්නවා. එයාලට පුළුවන් පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙද්දී උෂ්ණත්වය වැඩි කරගන්නත් අඩු වෙද්දී අඩු කරගන්නත්. ඒක නිසා බලපෑම නැහැ. විශේෂයෙන් උරගයන්ට. උරගයන් මේ හැකියාව ප්‍රබලව තියෙනවා. කබරගොයෝ, තලගොයි ඉන්නවනේ. උෂ්ණත්වය වැඩි වුණාම ආයෙත් සුපිරියට උෂ්ණත්වය වැඩි කරගෙන කිසිම හානියක් නැහැ. මොකද එන්සයිම් වලට දරා ගන්න පුළුවන් මට්ටමේ ඒවා එයාලා වෙනස් අපිට වඩා වෙනස්. අපි පක්ෂීනෝ ටිකක් ඒවට ඔරොත්තු දෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වුණාම මැරෙන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කාලේ ඉන්දියාවේ එහෙම සංක්‍රමිත පක්ෂීන් ලංකාවට එන ලක්ෂණ කාලේ මග මෙරි වැටවල ඉන්න බැරුව පැහැෙන ප්‍රමාණයක් ලක්ෂ ගණන් ගන්න සමහරක් කාලවලදී. ඉතින් එහෙම තියෙනවා. එතකොට මේ උෂ්ණත්වය වැඩි වෙද්දී අපේ ඇඟේ එන්සයිම් ක්‍රියා බිඳ හෙලෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයට බලපාන ශාකවල එන්සයිම් ක්‍රියාවලින් බිඳ හෙලීමක් සිදු වෙනවා. මේක නිසා මෙතනින් පස්සේ උෂ්ණත්වය වැඩි වුණාම ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙන්නේ නැහැ. එක ගානක පවත්වා ගන්නවා. හැබැයි උෂ්ණත්වය ඕනාවට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය ආයෙ මේ පැත්තට යනවා. ඒ කියන්නේ ආලෝක තීව්‍රතාවය ඕනාවට වඩා වැඩි වෙලා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය. ඒකට හේතුව දැන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න තියෙන ඒවත් ඇතුලේ බිඳ හෙල්ල කැඩිලා බිඳලා ගිහිලා තියෙන උෂ්ණත්වය වැඩි වෙලා පිච්චිලා ගිහිලා තියෙන්නේ. එයාලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. නමුත් අපිට මතක තියා ගන්න ඕන මේ සීමාවේදී ආලෝකයේ සීමාකාරී වෙනවා. මෙතනදී ආලෝකයට අමතරව වෙනස් සාධක සීමාකාරී වෙනවා. ඒ කවුද? උෂ්ණත්වය වගේ සාධක නේ. උෂ්ණත්වය වගේ සාධක. හරිද පුතේ? ඔක මතක තියාගන්න. මේක ඇඳ ගන්න ඕන. ඔක විභාගයට අහනවා. රයිට්. මේක ඇඳ ගන්න මේක. මේක ඇඳ ගන්න මෙතනට ආලෝක තීව්‍රතාවය කියලා දාන්න. ඔතනින් මැදින්න. ටූල් 4-5 කරන් ඒක යටින්ම අනින්න පුතේ. හරිද? ඒ කරුණු ටිකට යටින්ම ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය, ආලෝක තීව්‍රතාවය මේක ඇඳ මේක ආලෝක සීමාකාරී වේ, වෙනස් සාධක සීමාකාරී වේ කියලා ඔක අඳිමු. පේන්නේ නැති පැහැදිලි නැත්නම් කියනවනම් අහන්න මම පැහැදිලි කරන්නම්. අකුරු පොඩි වගේ න මෙතන ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය y අක්ෂයේ x අක්ෂයේ තියෙන්නේ ආලෝක තීව්‍රතාවය. හරි ඇඳලා ඉවර වෙලා යන්පත ඇඳලා ඉවරයිද? එලින් ඇඳ ගන්න මගේ රියද වෙන්න පුළුවන්. එහෙම කියලා ඇදේට ගන්න ඔයාලා එලින් ලස්සන ඇඳ ගන්න පාට පෑන් භාවිතා කරන්න. ස්ටාර්ට් එක ලියා ගන්න. ඊට ප්‍රස්තාරය අහන්න පුළුවන්. ආලෝක තීව්‍රතාවය අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වෙන ප්‍රස්තාරය කුමක්ද කියලා මේක දැනගෙන ඉන්න.
මේක දෙන්න පුළුවන් මෙහෙම දෙන්න පුළුවන් මෙහෙම උඩට දෙන්න පුළුවන් බොරුවට ඒ කෙලින්ම යන ඒවා දෙන්න පුළුවන් ඔයාලා අහුවෙන්න එපා right මේක හොඳට මතක තියාගන්න හරි හරි ඒක ඇන්දනම් අපි ඊළඟ කරුණට යම් පහළ ඊළඟ කරුණ පහල කියයි ඊළඟ කරුණ ඇඳලා ඉවර නේ පුතේ කට්ටියම ඇඳලා ඉවර නැති කෙනෙක් ඉන්නවා තව වෙලාව ඕන නම් ඕන කියලා ටක් දාලා කියන්න මම තව වෙලා තිනවනේ හරි එහෙනම් මම කියනවා ඊළඟ කරුණ පුතේ ඊළඟ කරුණ එක් ශාකවල උපරිම ප්‍රභා සංශ්ලේෂණ එක් ශාකවල උපරිම ප්‍රභා සංශ්ලේෂණ මට්ටම් එක් ශාකවල උපරිම ප්‍රභා සංශ්ලේෂණ මට්ටම් උපරිම වන ආලෝක තීව්‍රතා ප්‍රභා සංශ්ලේෂණයේ උපරිම වන මට්ටම් උපරිම ප්‍රභා සංශ්ලේෂණ මට්ටම් උපරිම වන ආලෝක තීව්‍රතා උපරිම වන ආලෝක තීව්‍රතා හඳුනාගෙන උපරිම වන ආලෝක තීව්‍රතා හඳුනාගෙන ඒ කියන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණයේ උපරිම වන ස්ථාන කොයි කියන ආලෝක තීව්‍රතාවයේදී වැඩි වෙන්නේ කියලා හොයාගෙන ඒකට අනුව අපිට තව දෙයක් කරන්න පුළුවන්. හරිද? හඳුනාගෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැක. අස්වැන්න වැඩි කරගන්න පුළුවන් පුතේ. අදාළ ආලෝක තීව්‍රතාවය දුන්නාම එයාගේ ප්‍රභා සංශ්ලේෂණය උපරිම වෙනවා. එහෙනම් ඒ අවස්ථාවට නිකන් දෙනවා. ඊට වඩා අඩුවෙන්වත් වැඩියෙන්වත් දෙන්න යන්නේ උපරිම මට්ටමට විතරයි දෙන්න පුළුවන්. ඒක අපිට චෙක් කරලා දෙන්න පුළුවන්. වැඩි අස්වැන්නක් ලබා ගත හැක. හඳුනාගෙන වැඩි අස්වැන්නක් ලබා ගත හැක. right? ඊට පස්සේ ඊළඟ කරුණ ශාක පත්‍ර හා කඳෙහි 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 වර්ණක සංශ්ලේෂණය සඳහා ශාක පත්‍ර හා කඳෙහි වර්ණක සංශ්ලේෂණය සඳහා වැඩි ආලෝක තීව්‍රතාවය ශාක පත්‍ර හා කඳෙහි වර්ණක සංශ්ලේෂණය සඳහා වැඩි ආලෝක තීව්‍රතාවය බලපායි වැඩි ආලෝක තීව්‍රතාවය බලපායි ශාකවල වර්ණක සංශ්ලේෂණය සිදු කරන්න වැඩි ආලෝක තීව්‍රතාවය බලපානවා පුතේ. හරිද? වැඩි ආලෝක තීව්‍රතාවය බලපානවා වර්ණක සංශ්ලේෂණය කරන්න. අපිටත් තියෙන අපේ සූසන වර්ණක කියලා හිමොග්ලොබින් කියලා තියෙන්නේ. හරිද? ඒකට ශාක වලටත් තියෙනවා විවිධ වර්ණක. වර්ණක කීපයක් තියෙනවා. උදාහරණ කියලා ලියමු පුතේ අපි. ඒක තමයි ඊට පස්සේ ඒකට යටින් කරුණක් විදිහ උදාහරණ එකක් තමයි ක්ලෝරොෆිල් වර්ණක. ක්ලෝරොෆිල් වර්ණක මේක A හා B කියලා දෙකක් තියෙනවා පුතේ. right? අනිත් එක ඇන්තොසයනින්
හරිද? මේ දෙක උදාහරණ විදිහට ලියන්න. තව ශාක වර්ණක තියෙනවා අපිට මම දැනගන්න නිකන් ලියන්නම්. කැරොටින් කියලා තියෙනවා. තව සැන්තොෆිල්. කැරොටින් සහ සැන්තොෆිල්. මේවට විවිධ වර්ණක් තියෙනවා අපිට. හරිද? මේ කැරොටින් වගේ ඒවා තියෙන්නේ කැරට් වල. සැන්තොෆිල් තියෙනවා බීට්රූට් රතු පාටයි. මේ තැඹිලි පාටයි. කොළ පාට ඒවා තියෙන්නේ ක්ලෝරොෆිල් ශාප් මේ පත්‍ර අපි ආහාරට ගන්න පලා වර්ගවල ක්ලෝරොෆිල් එහාපි ඇන්තොසයිනින් කොළ තමයි එකත් එහෙම තියෙනවා පුතේ හරිද මේ දෙක තමයි ලියා ගන්න ඕන උදාහරණ වලට එහෙම තව වර්ණක තියෙනවා කියලා දැනගන්න කැරොටින් කැරොටිනොයිඩ් කියලාත් කියනවා ඇන්තොෆිල් ඇන්තොසයිනින් ක්ලෝරොෆිල් වර්ණක තමයි උදාහරණ විදිහට ඒක යටතේ ලියවෙන්න ඕන right ඊළඟ කරුණ ශාකවල ඇන්තොසයිනින් සංශ්ලේෂණය ඊළඟ කරුණ ශාකවල ඇන්තොසයිනින් සංශ්ලේෂණය ශාකවල ඇන්තොසයිනින් සංශ්ලේෂණය වැඩි ආලෝක තීව්‍රතාවයේදී ශාකවල ඇන්තොසයිනින් සංශ්ලේෂණය වැඩි ආලෝක තීව්‍රතාවයේදී ඇන්තොසයිනින් වලට මේ කොළ රතු කියන වර්ණ තමයි ගොඩක් වෙලා දෙකම පෙන්නනවා රතු වර්ණේ පෙන්නනවා සැන්තොෆිල් රතු පෙන්නනවා ඇන්තොසයින් තැඹිලි වගේ වර්ණ පෙන්නනවා ක්ලෝරොෆිල් කියන ඒවා කොළ පාටට ගොඩක් ඒවා පෙන්නන්නේ හරි ඒක මත හිතන් ඔළුවේ තියාගන්න එතකොට මේ ශාකවල ඇන්තොසයිනින් සංශ්ලේෂණය වැඩි ආලෝක තීව්‍රතාවයේදී සිදුවන බවට විලාට් අඹවල විලාට් දන්නව නේද right විලාට් අඹවල ආලෝකය වැඩිපුර ලැබෙන ප්‍රදේශය 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 රතු පැහැවීමෙන් විලාට් අඹවල ආලෝකය වැඩි ලැබෙන ප්‍රදේශ රතු වෙනවා දැකලා තියෙනවද රතු පාට වෙන්නේ මේ ආලෝකය ලැබෙන පැත්ත අනිත් පැත්ත කොළ පාට ආලෝක වැඩියෙන් ලැබෙන ප්‍රදේශ රතු පැහැවීමෙන් හඳුනාගත හැක ඊළඟ කරුණ බොහෝ ශාකවල ශෛලීය සුවසන ක්‍රියාවලිය සඳහා ශෛලීය සුවසන
ක්‍රියාවලිය සඳහා ආලෝක තීව්‍රතාවය බලපාන අතර ආලෝක තීව්‍රතාවය බලපාන අතර තීව්‍රතාවයේ වැඩි විට උෂ්ණත්වය වැඩි වන බැවින් තීව්‍රතාවය වැඩි විට උෂ්ණත්වය වැඩි වන බැවින් තීව්‍රතාවය වැඩි විට උෂ්ණත්වය වැඩි වන බැවින් උෂ්ණත්වය වැඩි වන බැවින් ශ්වසන වේගය වැඩි වන නිසා තීව්‍රතාවය වැඩි වෙන විට උෂ්ණත්වය වැඩි වෙන බැවින් අපි කලින් කතා කරා මතකනේ තීව්‍රතාවය වැඩි වෙන විට උෂ්ණත්වය වැඩි වෙන බැවින් ශ්වසන වේගය වැඩි වන නිසා මේ ඍජු බලපෑමක් ලෙස නොසලකයි ඒ කියන්නේ ඍජු බලපෑමක් නෙමෙයි පුතේ ආලෝක තීව්‍රතාවය සෛලීය ශෝෂණ වේගය වැඩි වෙනවා අපිටත් උෂ්ණත්වය වැඩි වුණාම අපේ ශෝෂණ වේගය නිකම්ම වැඩි වෙනවා ඒ කියන්නේ ආලෝකය වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ශාකවල ශෝෂණ වේගය වැඩි වෙනවා හැබැයි කෙලින්ම මේ උෂ්ණත්වය නිසා නෙමෙයිනේ ආලෝකය නිසා තමයි මේ සෛලීය ශෝෂණ වේගය වැඩි වෙන්නේ හැබැයි වක්‍රාකාර බලපෑමක් තියෙනවා කෙලින්ම ආලෝකයෙන් හින්දා ශෝෂණ වේගය වැඩි වෙන්නේ නැහැ ආලෝකයෙන් හින්දා උෂ්ණත්වය වැඩි වුණා උෂ්ණත්වය නිසා තමයි ශෝෂණ වේගය වැඩි වුණේ රයිට් ඒකයි එතන කියන්නේ එන ඍජු බලපෑම මෙතන සලකයි ඊළඟ කරුණ ශාක ප්‍රභාවර්තී චලන සඳහා වැදගත් වේ ශාක ප්‍රභාවර්තී චලන සූර්යකාන්තනේ ආලෝකයේ දෙසට වර්ධනය වෙනවා ශාක ප්‍රභාවර්තී චලන සඳහා වැදගත් වේ කඳ වර්ධනය වෙනවා ආලෝකයේ දෙසට ශාක ප්‍රභාවර්තී අපි කියනවා ධන ප්‍රභාවර්තී කියලා මුල් හැදෙනවා පොළව දෙසට අපි කියනවා ඍණ ප්‍රභාවර්තී ඒ කියන්නේ ආලෝකයෙන් ඉවතට ගමන් කරනවා හරිද ශාකවල ප්‍රභාවර්තී චලන සඳහා වැදගත් වේ උදාහරණ ශාක කඳ හා සූර්යකාන්ත කියලා උදාහරණ ශාක කඳන් හා සූර්යකාන්ත ශාක කඳන් හා සූර්යකාන්ත ඊළඟ කරුණ පඳුරු ශාක සඳහා සමහරක් අවස්ථාවලදී වැදගත් වේ. පඳුරු ශාක වලින් අංකුර ජනනයට පුතේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. අපි කප්පාදු කරපුවාම පඳුරු ශාක අර අලුත් රිකිලි දාලා හටගද්දි උෂ්ණත්වයේ ආලෝකයේ බලපෑම තියෙන ආලෝකය නිසා මේකත් ටික වක්‍රාකාර බලපෑමක් තියෙන්නේ. ආලෝකය ලැබුණට ඒකේ තියෙන උෂ්ණත්වය නිසා තමයි හොඳට පතුරු හැදෙන්නේ. හරි. සමහර පඳුරු ශාක සඳහා වැදගත් වේ කියලා ලියන්න. පඳුරු ශාක මම මොකද කිව්වේ? සමහර පඳුරු ශාක සඳහා මම කිව්වේ කොහොමද අන්තිම කරුණ? පඳුරු ශාක සඳහා වැදගත් වේද නැත්නම් පඳුරු ශාක සඳහා කෙනෙක් කියන්නේ කවුරු හරි නුවණි කොහොමද මම කිව්වේ ඔය කියන්නකො පඳුරු ශාක සඳහා සමහරක් අවස්ථාවලදී වැදගත් වේ
ඊළඟ කරුණ ශාකවල පත්‍රවල ඊළඟ කරුණ ශාකවල පත්‍රවල ශේෂ්ත්‍රඵලය වැඩිවීම වර්ගඵලයනේ ශේෂ්ත්‍රඵලය වැඩිවීම පත්‍රවල පැතිලි ස්වභාවය වැඩිවීම නේ ශේෂ්ත්‍රඵලය වැඩිවීම ශේෂ්ත්‍රඵලය වැඩිවීම මේකම අවදාන පුතේ ශේෂ්ත්‍රඵලය වැඩිවීම ශාකවල සංචිත ආහාර ප්‍රමාණය වැඩි කිරීමටද ශාකවල සංචිත ආහාර ප්‍රමාණය වැඩි කිරීමටද ශාකවල පත්‍රවල ශ්‍රේෂ්ඨඵලයේ වැඩිවීම සමාවක් එතකොට සංචිත ආහාර ප්‍රමාණය ශාකවල සංචිත ආහාර ප්‍රමාණය වැඩිවීමටද ආලෝක තීව්‍රතාවය බලපායි ඊළඟ කරුණ 13 14 මම මතක නැහැ ඔයාලා අංක හරි තරු හරි දාලා ඇතිනේ ඊළඟ කරුණ ඉඳ තියෙන ඕන තරම් මම හිතන්නේ ඉඳ වැඩිපුරත් ඇති ලියාගෙන යන්න ඊළඟ කරුණ තව කරුණ 2යි 3යි තියෙන ඉවරයි ඊට පස්සේ ඊළඟ කරුණ ආලෝක තීව්‍රතාවය වැඩි විට ආලෝක තීව්‍රතාවය වැඩි විට ජලජ පරිසර පද්ධති වලට ආලෝක තීව්‍රතාවය වැඩි විට ජලජ පරිසර පද්ධති වලට ආලෝක තීව්‍රතාවය වැඩි විට ජලජ පරිසර පද්ධති වලට හොඳින් ආලෝකය ලැබීම නිසා ප්ලවාංග හා ජලජ පැල ඇති හොඳින් වර්ධනය වේ. ඒ කියන්නේ පුතේ ආලෝකය හොඳට වැටෙනවා නම් ජලාශවලට හරිද මේ ආලෝකයට පුළුවන් එතකොට ජල ස්තරවල පහළට ගමන් කරන්න. එතකොට පහළ ස්තරවල ඉන්න ප්ලවාංග ජලජ පැල ඇති කියන අයට ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය තියෙනවා. එතකොට ආලෝකය තියෙනවා කියන්නේ යාලා ප්‍රභා සංශ්ලේෂණය කරනවා ඔක්සිජන් නිපදවනවා මේක ජල ජීවීන්ට හොඳ තත්ත්වයක්. වර්ධනයට වගේම මත්ස්‍යයින්ටත් හොඳින් ආලෝක තීව්‍රතාවය වැඩිනවා. නමුත් හොඳින් ආලෝක තීව්‍රතාවය වැඩිනත් දැන් ගොඩක් තියෙන ජලාශය බේරවැව නේ ගොඩක් ඒවා ගත්තොත් කොළපාට සුපෝෂණය වෙලා තියෙන අධික ඇල්ගී වර්ධනයක් තියෙනවා. ඇල්ගී වර්ධනය අධික නිසා පුතේ ආලෝකය පහළ ස්තරවලට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණය පහළ ස්තරවල වෙන්නේ නැහැ. හිඳ පහළ ස්තරවල ඔක්සිජන් අඩුයි. ඒක නිසා මාළු ඔක්කොම ඉන්නේ උඩ. මෙන්න මේ හරි
මට ඇර වහවා උඩ ඉන්නවා ඔක්සිජන් මදි නිසා. මේක ගැන අපි කතා කරනවා ජලය පාඩමේ ජලයේ ගුණාත්මක භාවය කියලා පස්වෙනි පාඩමේදී අවුරුද්දටත් ද්‍රාවිත ඔක්සිජන් ගැන කතා කරද්දී ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ගැන කතා කරද්දී මේක අවුරුද්දටත් පැහැදිලි කරනවා. මේකත් හොඳ වැදගත් කාරණයක්. right ඊළඟ කරුණ 15 වෙනි කරුණද ඔව් ඉඳි ඊළඟ කරුණ එළවලු හා පළතුරු වල වයනයට හානි සිදු කිරීම සඳහා වයනයට එළවලු හා පළතුරු වල වයනයට හරිද වයනය මොකක්ද පුතේ වයනය කියන්නේ වයනය කියන්නේ බාහිර දැන් වයන කියන එක අපි ඇත්තටම හඳුනාගන්නේ ස්පර්ශ කරලා හඳුනා ගන්න පුළුවන්. බාහිර ස්වරූපයට වෙනස්කම් ඇති කරනවා. හරිද? වයනයට බලපෑම් එල්ල කරනවා. ඔක වෙන්නේ ඒ කියන්නේ එළවලු පළතුරු වල තියෙන අර සුමුදු සුමට බව තියෙනවා නම් ඒවා රළු ගොරෝසු වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව ඇති කරනවා. හරිද? එහෙම එකක් වෙනවා. මේ ආලෝක තීව්‍රතාවය ඕනවට වඩා වැටුනහම right? එහෙනම් හිතලා ලියාගමු. එළවලු හා පළතුරු වල වයනයට හානි සිදුවීම වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. වයනයට හානි සිදු වෙනවා. සාමාන්‍ය තියෙන තත්වයට බලපෑම් එල්ල කරනවා. හරිද? වයනයට හානි සිදුවීම වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. වයනය කියන්නේ මත පිට පෘෂ්ඨයේ තියෙන ස්වභාවය වෙනස් කරනවා. වයනය කියන්නේ හරිද? ටෙක්ස්ට් එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ටෙක්ස්ට් එක වෙනස් වෙනවා. හරි? එත ගතිය, වේලුණ ගතිය, අලු ගොරෝසු ගතිය එක ගතිය වල එන්න පුළුවන්. එළවලු පළතුරු වල. right? ඊට පස්සේ ඊළඟ කරුණ පළවල වර්ණක වියෝජනය. පළවල වර්ණක වියෝජනය අවසන් කරුණ. පළවල වර්ණක වියෝජනය පළවල වර්ණක වියෝජනය පළවල වර්ණක වියෝජනය වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. අවසාන ටිකේ කාරණා දෙකම එච්චර වාසිසායක කාරණා නෙමෙයි පුතේ. හරිද? වර්ණක වියෝජනය පළවල වර්ණක වියෝජනය වැඩි තීව්‍රතාවයේදී සිදුවේ. කියන්නේ පළවලට ආවේනික වර්ණයන් තියෙනවා. සමහරක් පළතුරු කොළ පාට, සමහරක් ඒවා තැඹිලි පාට, සමහරක් ඒවා අතු පාටයි. මේ වර්ණයන් වියෝජන කියන්නේ වර්ණ නැති කරනවා. වර්ණයන් ඉවත් කරනවා. කොළ එක කහ වෙනවා නේ, කහ එක අලු වෙනවා, රතු එක වෙනවා, කහ තැඹිලි එක දුඹුරු පාට වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. හරිද? ඒකට මේකට හේතුව ආලෝක තීව්‍රතාවය, වැඩි ආලෝක තීව්‍රතාවයත් එක්ක උෂ්ණත්වයක් එනවා පුතේ. මේ දෙකම තමයි මේවට බලපෑම් ඇති කරන්නේ. ආලෝක තීව්‍රතාවය නිසා පළවල වර්ණක වියෝජනය වර්ණය ඉවත් වෙලා යන්න පුළුවන්. ස්වභාවික වර්ණයන් නැතිව යන්න පුළුවන්. හරිද? පළවල වර්ණක වියෝජනය සඳහා හේතු වෙනවා මේ වැඩි තීව්‍රතාවයේ යුතු ආලෝකය. right? අදට ඔච්චරයි පුතේ අපි කතා කරන්නේ ආලෝක තීව්‍රතාවය ගැන විතරයි. ඒකෝනේ පළවෙනි ටික හිමීට යන්නේ අපි. ඊට පස්සේ ඊළඟ දවසේ මම කතා කරනවා ආලෝකයේ ගුණාත්මක භාවය සහ ආලෝකයේ කාල සීමාව කියන දෙක. ඊට පස්සේ ඊළඟ දවසේ ආයේ සුළඟ ඒ අතුරු සාධක ටික කොහොමත් මාස එකමාරක් විතර යද්දි අපිට මේ පාඩම ඉවර කර ගන්න පුළුවන්. තව දවස් 3කින් 4කින් විතර ඉවර කර ගන්න පුළුවන්. ඉතාම සරල ලේසි පාඩම්, අමාරු නෑ පුතේ. ඔයාලට හොඳින් කරගෙන යන්න පුළුවන්. වැදගත් කාරණේ අපි තුන්වෙනි සතියේ ඉඳලා පන්ති ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තුන්වෙනි සතිය දැන් 16න් පස්සේ එන සතියේ ශිල්පේ කට්ටියට නම් කලාවත ශිල්පේ මම කරන්න පුතේ ඔයාලට ක්ලාසස් දීලා තියෙනවා එහෙම. SFT යනවා පුතේ උදේ 8:10 right 8:10 යනවා. ඇග්‍රි යනවා 10:30
12:30 right ඉස්සර මම කරේ BST දාගත්තා 1:03 නමුත් ඒක සාර්ථක නෑ මොකද ඔයාලට රෙස්ට් එකක් නෑනේ මේ දෙක දෙන්නවා ඊපස්සේ මේක ඇරලා මට මේ පාර ආයතනෙන් දීලා තියෙන පුතේ ශිල්පේ නම් 3-5 right එක දවසෙන් සබ්ජෙක්ට් තුනම ඉවර කරගන්න පුළුවන් අති සාර්ථකයි ICT යනවා ඕන නම් පුතේ ICT කරන අයට 1:03 right ඒක නිසා ප්‍රශ්නයක් නෑ ICT කරන අය හිටියත් ගැටලුවක් නෑ එක දවසෙන් සබ්ජෙක්ට් තුනම ඉවර කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ E3 එකෙත් එහෙමම තමයි තියෙන්නේ හැබැයි E3 එකේ අපි අවසන් සතිය තමයි පටන් ගන්න. මේ මාසේ අවසන් සතිය තමයි පන්ති පටන් ගන්න ඉන්නේ. ඒව තමයි දැනුවත් කරේ. දැනට ආයතනේ අවසන් සතියේ පටන් ගන්න අලුත් මාසේ ඉඳලා වැඩේ කරා යන් කියන එක. නමුත් ශිල්පෙන් දැනට කියලා දෙනවා තුන්වෙනි සතියේ ඉඳලා පටන් ගන්න පුළුවන් කියලා. එතකොට මේ දෙකම සෙනසුරාදා දවස්වල තමයි වෙන්නේ. සැටර්ඩේ. හරිද? සැටර්ඩේ වෙන්නේ. මේක හොඳයි පුතේ. ඔයාලා කාලේ ඉවතුරු වෙනවා. දවස් 3කට පන්ති යන්න අවශ්‍ය නැහැ. එක දවසින් ඉවරයි. පාඩම් කරන්න අතිවිශාල කාලයක් නෙවෙයි දවස් 6ක් එහෙමම තියෙන වැඩ කරගන්න. අනික දෙවෙනි අවුරුද්ද පළවෙනි අවුරුද්ද ඉවරෙද්දී ඔයාලා රිවිෂන් එනවා. ඒක රිවිෂන් ගොඩාක් වෙලාවට මේ දවස් 2ක් 3ක් තව යනවා පුතේ. හරිද? එතකොට සතියේ දවස් 4ක් විතර අනිවාර්යෙන්ම ඔයාලා පන්ති වලම තමයි. හරිද? දවස් 3යි පාඩම් කරන්න තියෙන්නේ. ඒක නිසා මුල් කාලේ ටික හොඳට වැඩ කරලා පාඩම් කරන් හිටියොත් තමයි අර දවස් 3 අර ඉතුරු පාඩම් ටික ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හැබැයි ඒවත් වැඩ කරලා තිබුණ නැත්නම් අර දවස් 3 මුකුත් කරන්නෙත් නෑ පුතේ. ඔයාලගේ අනාගතයේ ලොකු ආඝාතයකට යනවා. ඒක නිසා පන්ති ඕනවට වඩා යන්න අවශ්‍යතාවයක් නෑ. එක පන්තියක් හොඳටම ඇති. අමාරු දැන් ICT කරන අය පළවෙනි පාර ICT කරනවා නම් දෙකකට ගියහට කමක් නෑ. හැබැයි එක්කනොත් අල්ලගන්න පුළුවන්. දෙකකට යන්න අවශ්‍යතාවයක් නෑ. අදාළ විදිහට හරියට ගුරුත්ව මාත්‍රයක් හදා කරලා ඊට බෑ කියන එක පැහැදිලි කරලා ඔන්න මේක හොඳට කරගෙන යන්න පුළුවන්. අනිත් සබ්ජෙක්ට් අමාරුනේ. SFT ෆිසික්ස් පොදු විෂයනේ. ඒක ටිකක් ගණන් බැරි අයට අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙකකට යන්න වෙයි ටික කාලයක් අහු වෙන එක. එහෙම තත්ත්ව තියෙනවා. නමුත් ඕනකට වඩා පන්ති යන්න එපා පුතේ. මේ පාඩම් කරන්න කාලය ඉතුරු කරගන්න. ඒක තමයි වැදගත්ම කාරණා. නැත්නම් ඔයාලා අන්තිම කාලයේදී හරි දුකකට මුහුණ දෙනවා. ඒ කියන්නේ ගෙදරවත් ඉන්න වෙලාවක් නැහැ. පන්ති මොකද පන්ති දාන ගුරුවරු try කරන්නේ. මොකද ගෙවල් වල පාඩම් කරන්නේ නැති නිසා පන්ති දාලා කොහොම හරි පන්තිය තියාගෙන පේපර්ස් කරලා යාන්ත්‍රීකරණය කරලා ගොඩ ගන්න. නමුත් ඔගේ හොඳ පැත්තකුත් තියෙනවා. අර පැත්ත හොඳ පැත්තට ගියොත් ඉතින් හොඳයි. නරක පැත්තට ගියොත් එපා වුණොත් උනට වඩා පන්ති වෙලා අර පාස් වෙන්න තියෙන chance එකක් නැතුව මේක හරි ලේසි සිස්ටම් එකක්නේ. C3කට වඩා හොඳ රිසර්ච් එකක් දාගත්තොත් මේ කැම්පස් යන්න පුළුවන් එකම සිස්ටම් එක අපිට තියෙන මේ දැන්ට බයෝමැට් කරලා C3ක් දාන්න අමාරුයි. නමුත් අපේ එකේ C3ක් දාගන්න ලේසි. කාලා කැම්පස් යන්නත් පුළුවන්. හරිද? ඉතින් පළවෙනි 54 රින්ගා ගැනීම තමයි තියෙන බලාපොරොත්තු ඕනම දිස්ත්‍රික්කයක ඉතින් මේවා හරියට කරගෙන යන්න හොඳ ගමනක් යන්න පුළුවන්. අපි මීට වඩා සාර්ථකව කරන්න පුළුවන් පුතේ පන්ති ඇත්තටම අපිට ආයතනෙක පටන් ගත්තොත් ටිකක් ඇක්ටිව් කාර්යක්ෂම බෝරින් වෙන්නේ නැතුව දැන් ගෙදර ඉන්න ගාම ආලෝකය කියන් ඉඳින්න යනවා. හරිද? ආලෝකය නැති වෙලා අඳුර වෙන එකපාර. එකකින් තමයි එන්නේ ගුණාත්මක භාවය ඇහැරිලා එනවා. ඉතින් එහෙම මන් දන්නේ නැහැ වරදන්නේ නැහැ. ඒකට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවා වෙනවාද අපිටත් වෙනවනේ. මිනිස්සුනේ අපිට බලාගෙන ඉඳි ෆිල්ම් බලන්න කියලා ඉඳ ගන්නවා නින්ද යනවා. ෆිල්ම් එක දන්නේ නැහැ මොකද උනේ කියලා. එහෙම වෙනවා. එහෙම තත්ත්ව දෙනවා. ඉතින් දැන් මේ වෙලාවක් හොඳ නැහැ 3-5 කියන්නේ දවල්ට කාලා පොඩ්ඩක් අර ටෙස්ට් එක වගේ ඉන්න වෙලාවනේ පොඩක් වෙලාවට තමයි නිදිය ගන්නවා. ගෑල්ලම විශේෂ. ඉතින් මේ නිදා ගන්න වෙලාව 3-5කටම ටිකක් අමාරුයි. මම මේ තව එක දවසක් එහෙම 3-5 කරන්න පුතේ. ඊට පස්සේ කොහොමත් කාලා ආයතන වලටදී 3-5ම තමයි. ඉතින් එතකොට පුරුදු වෙනවා ඒක. එතකොට යාළුවෝ ටික ඉන්නවා කතා බහ කරන්න පුළුවන්. මේ ඇවිදලා ටෙස්ට් එක අරගෙන කණ්ඩ බොන්න පැය දෙකක් විතර මැද. මෙතන 12:30 ඉඳලා මැද තියෙනවා පැය දෙකක් විතර. ඉතින් ඒවා අදාගෙන යන්න පුළුවන්. හරි. කරගෙන යන්න මේක හොඳ ගමනක් යන්න. කට්ටිය මහන්සිලා වැඩ කරන් මුලින් ඉඳලා වැඩ කරන්න. දැන් නිර්වචන මේ උදාහරණ රචනා ප්‍රශ්න ලෑස්ති වෙන්න මම මේ පාඩම ඉවර වුණ ගාම පේපර්ස් තියනවා ඔයාලට කරන්න. පේපර් එකක් දෙනවා කරන්න ඒ වෙලේ. හරිද? on the spot කෙලින්ම අල්ලලා පන්තියේ මේ වෙලෙම කරලා ඒ වෙලෙම ලකුණු දෙනවා. ඒ වෙලෙම සාකච්ඡා කරලා ඒක නිසා ටිකක් මහන්සිලා වැඩ කරන්න ඕන. මම ඉස්සර නම් කරේ පේපර්ස් මම අරන් ගිහලා බලලා ඇඩ්‍රස් එකට පෝස්ට් කරනවා. ඒකට අම්මලා තාත්තලා තමයි බලන්නේ.
බලමු මේ එක දෙමව්පියෝ දැනගන්න එපා ළමයි වැඩ කරන්නේ නැද්ද කියලා. ඉතින් මේ ඔක්කොම ඔයාලට මම හැමතිස්සෙම කියන්නේ දෙමව්පියෝ මහන්සි වෙලා සත රුපියලක් ඉදන් කරත් ඔයාලා වෙනුවෙන් වේදම් කරන්නේ ලොකු අවුරුදු 21ක් 22ක් උගන්වනවා කියන පුතේ ලක්ෂ 40ක 50ක කෝස් එකක්. හරිද? දැන් කාලේ එන්න ලොකු වේදමක්. ඒවා ටික ඉදිරි කරගත්ත නම් ගයක් හදලා වාහනයක් අරන් ඉන්න පුළුවන්. නමුත් ඒවා උගන්වන්නේ ඔයාලා ඊට වඩා දෙයක් කරගන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේ කරගන්න V8 දෙක තුනක් ගෙදර තියාගන්න නේ. සත් දෙකේ ගෙවල් දෙක තුනක් ගහගන්න. පොල් වතු දෙක තුනක් අරගන්න පුළුවන් අත්තට වැඩ කරන්න නම් සාධාරණ මාර්ගය යනවා නම් තියෙන එකම ඒ තමයි අපේ අධ්‍යාපනයේ නැත්නම් වෙන සල්ලි වෙන ක්‍රම තියෙනවා. නමුත් සාධාරණ මාර්ගයක යනවා නම් අධ්‍යාපනය විතරමයි. අධ්‍යාපනයේ වෙන වෙන මාර්ගවලට යනවා නම් හොඳයි කියලායි මගේ අදහස. ඔයාලට කවදා හරි තේරෙයි මම මේ කියන්නේ මොකක්ද කියලා. අපිට තේරෙන්නේ අපේ ඒ කාලෙක ටික කාලයක් ගිහින් තේරුනේ. ඔයාලට එච්චර නිකන් පොඩ්ඩක් මැජික් වගේ ටියුබ් ලයිට් එකේ කේස් එකක් ඇති නම් කාලයක් ඇද්දී ඒක හරියනවා. හරි. මුදල් පස්සේ යන්න ගියාම තමයි ලොකුවට පස්සේ ඇති වෙන්නේ. අපි මේ කාලෙට බලමු. තව අවුරුදු දෙකක් තියෙනවා. දෙන්නම් ජීවිතේට දැනෙන දේවල් ටිකක් ගොඩක් දෙන්න. හරි. ඒවත් අරගෙන යන් අපේ අත්දැකීම් ඔයාලගේ අත්දැකීම් බෙදාගෙන පුළුවන්. හොඳ ගමනක් යන්න. හරි පුතේ එහෙනම් මම අද ප්‍රශ්න අහන්නේ නැහැ. කාලය ගිහිල්ලා උදා පන්ති හිතේ ඉඳලා අමාරුත් ඇති. ඒක නිසා ඊළඟ දවසට ලෑස්ති වෙලා ඉන්න ප්‍රශ්න ටිකක් අහලා පටන් ගමු. හරි. අසාල් කරමු. එහෙනම් කට්ටියටම මොනවද ප්‍රශ්න දාන්න කාට හරි පුතේ? මම ගැටලු ප්‍රශ්න මොනවා හරි තියෙනවද? අහන්න මොනවා හරි තියෙනවද කාට හරි? හරි. එහෙම නැත්නම් තියන්නේ. හරි එහෙනම් ඊළඟ දවසේ අපි ප්‍රශ්න තියෙනවා නම් යමු කරන්න, ගැටලු තියෙනවා නම් නෝට්ස් ඕන නම් මොන හරි ඕන නම් ඕන දෙයක් මෙසේජ් එකක් දාන්න රිප්ලයි එකක් දාලා ඒලා ටිකක් එවනවා අනිවාර්යෙන්ම එවනවා. හරි. ආවේ නැත්නම් කරදර කරන්න එපා තුන් බරක් ඒකට එවනවා. හරි. එහෙනම් කටින බුදු සරණයි දේශ පිටවයි පරිස්සමෙන් ඉන්න. ජය වේවා. ආයිබෝවන්. ඊළඟ දවසේ හම්බ වෙමු.